අයිබෝන් B verbs කියලා කියන්නේ ක්‍රියාපද වර්ගයක් verbs නේ ක්‍රියාපද වර්ගයක්. හැබැයි ගොඩාක් වැදගත් ක්‍රියාපද වර්ගයක්. පුංචි වචනයක් හැබැයි ලොකු තේරුමක් ඒ වගේම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. හරි. B verbs කියන එක ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදන්න පුළුවන්. හරි. B කියන එකට විතරක් ගත්තොත් තේරුම් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. B කියලා ගත්තොත් වෙන්න ඉන්න. Be here මෙතන ඉන්න. Be kind කාරුණික වෙන්න. Be strong ශක්තිමත් වෙන්න. උදාහරණ මම දෙනවා. හරි. B කියන එක එහෙනම් වෙන්න ඉන්න කියන තේරුම තියෙනවා. හරි. ඒකේ වර්තමාන ස්වරූපය තමයි ස්වරූප තුනක් තියෙනවා. am is are. වර්තමාන ස්වරූපය am is are. කොහේදී හරි am is are දැක්කොත් ඒකට තේරුම් තුනක් තියෙන්න පුළුවන්. මොනවද ඒ තේරුම් තුන? ඉන්නවා, තියෙනවා, වෙනවා. ඒ තේරුම් තුනෙන් එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් ඉන්නවා, තියෙනවා, වෙනවා කියන තේරුම am is are වලට තියෙනවා. ඒක තමයි be verb එකේ වර්තමාන present ස්වරූපය. හරි. එතකොට අපි am පාවිච්චි කරන්නේ I එක දන්නවනේ පොඩි කාලේ ඉඳන්. is පාවිච්චි කරන්නේ ඒක වචන එක්ක. are පාවිච්චි කරන්නේ බහු වචන එක්ක, plural එක්ක. හරි. ඒකේ අතීත ස්වරූපය past was were. අතීත ස්වරූපය was were. එහෙනම් am is are වල අතීතයේ was were. ඒවට තේරුම මොනවද? හරි සරලයි. ඉන්නවා කිය අතීත කාලේ හිටියා. තියෙනවා කිය අතීත කාලේ තිබුණා. වෙනවා කිය අතීත කාලේ ගත්තොත් වුණා. හරි. ඒතර was පාවිච්චි කරන්නේ ඒක වචන එක්ක, were පාවිච්චි කරන්නේ බහු වචන කර්තෘල එක්ක. හරි. ඒතර මේකේ අනාගතය මොකද්ද? future. අනාගතය will be. be verb එකේ අනාගත ස්වරූපේ will be. ඒකට තේරුම මොනවද? ඉන්නවා කිය අනාගතේ සිටීවි. තියෙනවා කිය අනාගතේ තිබේවි. වෙනවා කිය අනාගතය වේවි. will be තිබ්බොත් මේ තේරුම් තුනේ එකක් තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ past participle ස්වරූපේ ඕනම ක්‍රියාපදයකට තියෙනවා past participle කියලා දෙයක්. සිංහලෙන් නම් අතීත කෘදන්තය. අතීත කෘදන්තය. හරි. ඒකේ ඉංග්‍රීසි තේරුම තමයි ලා යන්නේ. හරි. passive voice වල නම් මේක පොඩ්ඩක් වෙනස් වෙනවා තේරුම. ලා කියන එක. දැන් අපි සරල උදාහරණයක් ගමු. ලියනවාට කියන්නේ write නේ. present tense එක write. ලිව්වා නම් wrote නේ. past tense wrote. ඒකේ අනාගතය මොකද්ද? ලියාවි නම් will write. ඒකේ past participle තමයි written. ing form එක තමයි writing. ඒ සාමාන්‍ය ක්‍රියාපදයක්. be verb එකේ මේ වගේ විවිධ ස්වරූප තියෙනවා. ඒතර be එකේ past participle තමයි been. been. හරි. past participle කියන්නේ ලා යන්න. මේ written කියන්නේ ලියලා. ඉන්නවා එකට ලා යන්න දාන්න. ඉන්නවා නම් ඉඳලා. තියෙනවා නම් been කියන්නේ තිබිලා. හරි am is are කියන්නේ වෙනවා නම් been කියන්නේ වෙලා. එහෙනම් මේ තේරුම් තුන එකක් ගන්න පුළුවන්. තවත් තේරුමක් මෙයාට තියෙනවා. ගිහින් ඇවිත් කියන තේරුම. I have been to India. මම ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා. ඒතර been කියන්නේ ඒතර ගිහිල්ලා කියන එක. ගිහිල්ලා ඇවිත් කියන එක. හරි. ඊට අමතරව මෙතෙන්දි මේ තේරුම් තුන තියෙනවා. ඒකේ ing form එක. එයාට කියන නමක් ing form එකට present participle කියලා. සිංහලෙන් නම් වර්තමාන කෘදන්තය. වර්තමාන කෘදන්තය කියලා කියන ඒ නම් වලට බය වෙන්න එපා. ඒ කියන්නේ ing form එක. හරි. කිසියම් ක්‍රියාපදයක ing form එක ක්‍රියාපදයක් ලෙස ගන්නවා නම් ඒ කියන්නේ gerund එකක් නැතුව writing කියන්නේ ලියමින් ing කියන්නේ සාමාන්‍යයෙන් අල්ලා යන්න ක්‍රියාපදයක් ලෙස ගත්තොත් I am writing කියොත් මම ලියමින් ඉන්නවා. writing කියන්නේ අල්ලා යන්න සාමාන්‍යයෙන් ගත්තොත්. දැන් මෙතන being කියලා අපි ගන්න තියෙන්නේ මෙයා gerund එකක් විදිහට. ඒ කියන්නේ නාමපදයක් විදිහට තමයි අරන් තියෙන්නේ. හරි. මොකද මේ වෙලාව තියෙන්නේ be එකට ing දාලා. be plus ing being. එයාට මේ තේරුම් තුන මේ තේරුම් කිහිපය තියෙනවා. ඉන්නවා එකෙන් නම් සිටීම. තියනවා එක අපි ගන්න නෑ. වෙනවා එකෙන් නම් වීම. ඊට අමතරව වීම නිසා සහ නිසා කියන තේරුමත් එයාට තියෙනවා. හරි මේවා හැම එකකටම උදාහරණම දෙනවා පැහැදිලිව. මෙහෙම වෙන්නේ කොහොමද උදාහරණ දෙනවා. හරි ලියලා ඉවරයි නේද දැන් හැමෝම? Shall I raise the board? හරි. හරි දැන් අපි උදාහරණ වාක්‍ය ලියන්න යන්නේ මේවෙන්. හරි සරල උදාහරණයක් ගමු. මම අමාරුම තැනට යනවා ලේසිම තැන ඉඳන්. හරි. හිතන්න මෙහෙම සරල උදාහරණයක් is දාලා
හරි. ඇය ගුරුවරියක් වෙනවා. කොහොමද කියන්නේ? ඇය ගුරුවරියක් වෙනවා. හිතන්න ඔයගලගේ ඉස්කෝලේ ටීචර්. හරි. කොහොමද කියන්නේ? අපි උදාහරණ ලියනවා. ඇය නම් she. ගුරුවරියක් නම් a teacher. කෙනෙක් ඒ නිසා a දාන්න. ඇය ගුරුවරියක්. හරි. ඇය ගුරුවරියක්. ඉතින් මේ වාක්‍ය හරිනේ. ඇය she ගුරුවරියක් a teacher. මොකක් හරි වැරද්දක් තියනවද? මේක වැරදි වගේ තේරෙනවනේ. ඇයි මේ වාක්‍යෙට ක්‍රියාපදයක් නැහැ. ඉංග්‍රීසි වාක්‍යයක ක්‍රියාපදයක් නැත්නම් ඒ වාක්‍ය වැරදි. හරි. ක්‍රියාපදයක් නැති වාක්‍යයකට අපි දාන්නේ ලියනවා, කනවා, බොනවා වගේ ක්‍රියාපදයක් දාන්න බෑනේ මෙතෙන්ට. be verb එකක් තමයි දාන්නේ. අපේ උදව්වට එනවා helping verb කියලා කියනවා මේකට. be verb එකක් අපේ උදව්වට help එකට එනවා. හරි. ඇය දැන්නේ ගුරුවරියක් වෙන්නේ වර්තමානයි. ඇය දැන් තමයි ගුරුවරියක් වෙන්නේ. හරි. වෙනවා කියන්නේ මොකද්ද බලන්න chart එකේ තියෙන්නේ? දැන් උඩ chart එකේ තියෙනවා මේක ඇඳලා. වෙනවා කියන්නේ මොකද්ද අපි ලියුවේ? am, is, are. she ඒක වචන නිසා අපි දාන්නේ is. she is a teacher. ඇය වෙනවා ගුරුවරියක්. හරි. ඉක්මනට ලියන්න. is තමයි මෙතන verb එක. ඇය තමයි subject එක. a teacher කියන්නේ මේ නාම පදයක් විස්තර කරන නිසා මේක නාම විශේෂණයක් වෙනවා මෙතෙන්දී. ඒ නාම පදයක් විස්තර කරනවා. හරි. ගොඩක් සරලයි. ඉක්මනට ලියන්න. මේක මම මෙතන එහාට යනවා. හරි. සමහරවිට ඔයගොල්ලෝ නොදැන හිටපු දෙයක් මම කියලා දෙනවා. මෙතනින් පටන් අරන්. හරි. she is a teacher කියන්නේ ඇය ගුරුවරියක් වෙනවා. ඇයි is ආවේ? ක්‍රියාපදයක් නැති නිසා වාක්‍යයට. ක්‍රියාපදයක් නැති වාක්‍යයට අපි දාන්නේ සාමාන්‍යයෙන් be verb එකක්. හරි. ඇය වෙනවා ගුරුවරියක්. හරි. දැන් අවුරුදු 50කට විතර පස්සේ ටීචර් වයසට ගිහිල්ලා දැන්. හරි. දැන් කියනවා ටීචර් විශ්‍රාම ගත්තට පස්සේ අපි කියනවා she has retired. එතකොට අපි කියනවා ඇය ගුරුවරියක් වුණා අතීතේ. ඇය ගුරුවරියක් වුණා. කොහොමද කියන්නේ? වුණා කියන්නේ මොකද්ද බලන්න chart එකේ තියෙන verb එක? ඇය නම් she a teacher ගුරුවරියක් වුණා නම් am is වල අතීත කාලය was හරි were හරි. she එක දාන්නේ අපි she ඒක වචන නිසා was. ඇය වුණා ගුරුවරියක්. මෙතන was තමයි ක්‍රියාපදේ. verb එක was. ඇය වුණා ගුරුවරියක්. ඇය වුණා ගුරුවරියක්. she was a teacher. හරි. අනාගතයේ ගුරුවරියක් වේවි කියලා කියනවා මේ ටීචර් පොඩි කාලේ. ටීචර්ගේ අතීතයට ගියොත් ටීචර්ගේ ළමා කාලේදී කියනවා ඇය ගුරුවරියක් වේවි කියලා. කොහොමද කියන්නේ? ඇය නම් she වේවි නම් බලන්න chart එකේ will be. ඇය වේවි කවුද? ගුරුවරියක්, a teacher. ඉක්මනට ලියලා. හරි. දැන් තමයි පොඩ්ඩක් අලුත් දෙයකට මම කියලා අලුත් දෙයක් කියලා දෙන්නේ ඔයගලන්ට. මේ දක්වා ලේසි ඔයගලන්ට. වෙනවා වුණා වේවි. හරි. කාට හරි කියන්න පුළුවන්ද මේ වාක්‍ය පුළුවන් නම් ටයිප් කරලා එවන්න. ටීචර් ගුරුවරියක් වෙලා තියෙනවා. ටීචර් ගුරුවරියක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගලගේ ටීචර් ගැන හිතන්නකෝ. ඉස්කෝලේ ක්ලාස් ටීචර්. ටීචර් ගුරුවරියක් වෙලා තියෙනවා අවුරුදු 10ක් තිස්සේ. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් ගුරු වෘත්තිය පටන් ගත්තා. තාමත් ගුරු වෘත්තියේ නිරත වෙනවා. කොහොමද කියන්නේ? ටීචර් ගුරුවරියක් තමයි දැනුත්. she is a teacher. මට කියන්න ඕන ඇය ගුරුවරියක් වෙලා තියෙනවා කියලා. වෙනව නෙවෙයි වෙලා තියෙනවා. අවුරුදු 10ක් තිස්සේ. පුළුවන් ටයිප් කරලා ඉවර. Yeah. You very good. Correct. අවුරුදු 10ක් තිස්සේ නෝ අවුරුදු 10ක් තිස්සේ. ඇය නම් she වෙලා තියෙනවා නම් කොහොමද කියන්නේ? has හරි have හරි. she ඒක වචනේ නම් has.
මේ z වගේ තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. හරි විදිහට තියෙනවා. දැන් බලන්න වෙලා කියලා කොහොමද කියන්නේ අර chart එක බලන්න. වෙලා කියන්නේ being. ඔන්න වෙලා තියෙනවා. කවුද? a teacher ගුරුවරියා. කොච්චර කාලයක් තිස්සේද? 30 කියන්නේ for 10 years අවුරුදු 10ක් තිස්සේ. අවුරුදු 10ක් තිස්සේ ගුරුවරියක් වෙලා තියෙනවා. 4 කියන්නේ 30 10 years අවුරුදු 10ක්. 4 කියන්නේ 30. හරි. එතකොට මේ tense එක මොකද්ද? has එක be verb එකේ past participle තියෙනවා. has එක past participle තියෙනවා කියන්නේ කතෘ මුලේ ඉන්නේ active voice. එහෙනම් මේ මොකද්ද මේ? present perfect tense. present perfect. has එක past participle. present perfect. හරි මේක අර පැවැත්ම තියෙනවා. am is වල පැවැත්ම තියෙන අවස්ථාවක් කියලා ගන්නවා. සරලව ගත්තොත් මේක present perfect කියලා හිතන්න පුළුවන්. වෙලා තියෙනවා. හරි. හැබැයි මේකේ අදහස එන්නේ කාලයක් තිස්සේ පටන් ගත්ත ක්‍රියාවක් තාමත් වෙනවා කියන අදහස නේද? කියන්නේ present perfect continuous වල අදහස තියෙනවා. හරි. සරලව කියනවා නම් ඇය වෙලා තියෙනවා ගුරුවරියක් අවුරුදු 10ක් තිස්සේ. හරි. ඇය වෙලා තිබුණා. තිබුණා නම් දැන් මේකෙන් කියන්නේ අවුරුදු 10කට කලින් එයා ටීචින් පටන් ගත්ත ටීචර් තාමත් උගන්වනවා. හරි. ඊට පස්සේ කියනවා ඇය අවුරුදු 15ක් තිස්සේ ගුරුවරියක් වෙලා තිබුණා. 15 කරමුකෝ. ඒ කියන්නේ ටීචර් විශ්‍රාම ගත්තට පස්සේ කියනවා. හරි. එහෙනම් she had been a teacher for 15 years. ඇය නම් she වෙලා තිබුණා නම් had been. had කියන්නේ තිබුණා. been කියන්නේ වෙලා. එතන මේ had එක past participle. ඒ කියන්නේ past perfect. වෙලා තිබුණා. කවුද? ගුරුවරියා. කොච්චර කාලයක් තිස්සේද? 4 කියන්නේ 30 15 years. අවුරුදු 15ක් තිස්සේ. 15 years. හරි මම ක්‍රමස් දානවා. She had been a teacher for 15 years. මේකෙන් කියන්නේ ඇය අතීතයේ ගුරු වෘත්තිය පටන් ගත්තා. අවුරුදු 15ක් ඒකේ නිරත වුණා. දැන් විශ්‍රාම ගිහිල්ලා. දැන් ටීචින් කරන්නේ නැහැ. ඒකයි මේකේ අදහස. She had been a teacher for 15 years. ඇය අවුරුදු 15ක් තිස්සේ ගුරුවරියක් වෙලා තිබුණා. හරි පැහැදිලිනේ? හරි. මම තව වාක්‍යයක් කරන් ඔය විදිහට යනවා. ඔයගලන්ට කැමති විදිහට අංක දාගන්න. හරි. දැන් අපි තියනවා කියන තේරුම ගමු. හරි. කාර් එක මෙතන තියෙනවා. කොහොමද කියන්නේ? කාර් එක මෙතන තියෙනවා. කාර් එක නම් නිශ්චිතයි මොන කාර් එකද කියලා දන්නවා. ඒක නිසා the car. නිකම්ම කා කියන්න බෑ. මොකද කාර් එක කියන්නේ ඒක වචන ඒ වගේම countable. ගණන් කරන්න පුළුවන්. ගණන් කරන්න පුළුවන් නම් ඒක වචන නම් ඒ නාම පදේ තනියම තියන්න බෑ. අනිවාර්යයෙන් ඉස්සරහින් ආටිකල් එකක්. ඒ කියන්නේ the and වගේ. එහෙම නැත්නම් determine එකක්. this that my his her වගේ determine එකක් දාන්නම ඕන. හරි. කාර් එක the car තියෙනවා නම් is මෙතන නම් here. හරි. කාර් එක තියෙනවා මෙතන. is කියන්නේ මෙතන තියෙනවා. is තමයි මෙතන verb එක. හරි. දැන් කාර් එක මෙතන තියෙනවා. හරි. මම පැයකට පස්සේ බලනකොට කාර් එක නැහැ. මම එතකොට කියනවා කාර් එක මෙතන තිබුණා කියලා. කොහොමද කියන්නේ එහෙනම්? The car was here. තිබුණා නම් was. The car was here. තිබුණා. කමස් දාන්න ප්‍රශ්නයක් නැහැ. විභාගයට කමස් දාන්න එපා. හරි. කාර් එක මෙතන තිබුණා. The car was here. මෙතන බහුවචන වුණා නම් were. හරි. ඊට පස්සේ මම කියනවා හෙට උදේට කාර් එක මෙතන තියේවි. කාර් එක මෙතන තියේවි අනාගතේ. එහෙනම් the car කාර් එක තියේවි නම් will be.
මෙතන නම් here. The car will be here. කාර් එක තියේවි මෙතන. හරි ඊට පස්සේ මම හෙට උදේ නැගිටලා බලනකොට again I say මම ආපහු කියනවා the car is here. කාර් එක මෙතන තියෙනවා. හරි. ඊට පස්සේ ටිකක් පැය දෙකකට පස්සේ බලනකොටත් ඒත් තියෙනවා. තාමත් තියෙනවා. ඒතර මම කියනවා කාර් එක මෙතන තියෙනවා තමයි. පැය දෙකක් තිස්සේ තියෙනවා කියලා. මට කියන්න ඕන කාර් එක මෙතන තියෙනවා පැය දෙකක් තිස්සේ. එහෙනම් අපි කියන්නේ කාර් එක මෙතන තිබිලා තියෙනවා පැය දෙකක් තිස්සේ කියලා. තිබිලා තියෙනවා කියලා කොහොමද ගන්නේ? has been hari have been hari දාන්න. the car කාර් එක තිබිලා තියෙනවා. තියෙනවා නම් has තිබිලා නම් been chart එක බලන්න been කියන්නේ තිබිලා. කාර් එක තිබිලා තියෙනවා. මෙතන here කොච්චර කාලයක් තිස්සේද? 4 කියන්නේ 30 2 hours පැය දෙකක් තිස්සේ. හරි. ඔයාලේ ඩියුරේෂන් එකක් නම් 4 දාන්නේ නේ. දන්නවනේ. හරියට පටන් ගත්ත මොහොත දෙන්න ඕන නම් since දාලා කියන්නත් පුළුවන්. since සිට අපි ගමු this morning අද උදේ සිට. අද උදේ ඉඳන් තාමත් කාර් එක මෙතන තියෙනවා. since දැම්ම. ක්‍රම දෙකම යන්න පුළුවන්. දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. ක්‍රම දෙකම හරි. for 2 hours කිව්වොත් පැය දෙකක් තිස්සේ. පැය දෙකක් තිස්සේ තාමත් තියෙනවා. since this morning කිව්වොත් අද උදේ ඉඳන් තාමත් තියෙනවා. හරි. එතකොට මෙතන tense එක has එක past participle තියෙන්නේ present perfect කියලා ගන්න පුළුවන්. හරි. කාර් එක තිබිලා තිබුණා. ඊට පස්සේ බලනකොට කාර් එක නැහැ. එතකොට මම කියනවා කාර් එක මෙතන පැය දෙකක් තිස්සේ තිබිලා තිබුණා කියලා. කියන්නේ අතීතේ කාර් එක පාක් කළා පැය දෙකක් තිබ්බා. දැන් බලනකොට කාර් එක නැහැ. එහෙනම් කියනවා the car had been here for 2 hours. the car තිබිලා තිබුණා නම් had been. තිබිලා තිබුණා. මෙතන here පැය දෙකක් තිස්සේ නම් for 2 hours නැත්නම් since this morning කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අද උදේ තිබුණා පැය දෙකක් තිස්සේ දැන් බලද්දි නැහැ. The car had been here for 2 hours. පැය දෙකක් තිස්සේ තිබිලා තිබුණා. දැන් නැහැ. අතීතේ පැය දෙකක් තිබ්බා දැන් නැහැ. හරි. එහෙනම් මම මුලින්ම ගත්තා වෙනවා කියන එකේ අදහස. දැන් ගත්තා තියනවා කියන අදහස. පණ නැත්තම් තියනවා. කාර්යකට පණ නැහැනේ. දැන් අපි ගමු පණ තියෙන කෙනෙක්. හරි. හිතන්න ඔයා දැන් ඔයගලගේ ගේට්ටුව ඉස්සරහා ඉන්නවා මිනිසෙක්. හරි. දැන් අඳුරන්නේ නැති මිනිසෙක් ඉන්නවා. එහෙනම් කොහොමද කියන්නේ? A man is in front of the gate. මිනිසෙක් හරියට දන්නේ නැහැ නිසා a man නිශ්චිත නැහැ. A man මිනිසා නම් the man නිශ්චිත නම් the. මිනිසෙක් ඉන්නවා is එහෙනම් මෙතන is කියන්නේ ඉන්නවා. gate to ඉස්සරහා in front of the gate. මිනිසෙක් ඉන්නවා gate to ඉදිරි පිට. හරි. ඊට පස්සේ ටික වෙලාවකින් බලනකොට නැහැ. එතකොට කියනවා මිනිසෙක් හිටියා gate to ඉදිරි පිට. හිටියා නම් was. A man was හිටියා in front of the gate. හරි. ඊට පස්සේ කියනවා මම තව ටිකකින් ආපහු ඉඳීවියා. එහෙනම් කොහොමද කියන්නේ? A man will be in front of the gate. මිනිසෙක් සිටීවි. සිටීවි නම් will be. chart එක බලන්න සිටීවි කියන්නේ will be. මිනිසෙක් සිටීවි in front of the gate. gate to ඉස්සරහා. හරි. දැන් ඔයා බලද්දි මෙයා ඉන්නවා. මට කියන්න ඕන මෙයා පැය දෙකක් තිස්සේ ඉන්නවා කියලා. ඒ කියන්නේ පැය දෙකකට කලින් හිටපු එක්කෙනා තාමත් ඉන්නවා. එහෙනම් කියන්නේ ඉඳලා තියෙනවා කියලා. මිනිසෙක් නම් a man. ඉඳලා තියෙනවා. තියෙනවා නම් has ඉඳලා නම් been.
chart එකේ බලන්න being කියන්නේ මෙතන ඉඳලා. ඉඳලා කියන තේරුම මෙයාට තියෙනවා. has කියන්නේ තියෙනවා. මිනිසෙක් ඉඳලා තියෙනවා. A man has been in front of the gate. කොච්චර කාලයක් තිස්සේද? duration එක දාමු for 2 hours. පැය දෙකක් තිස්සේ. මම මෙතනම දානවා. හරි. පැය දෙකක් තිස්සේ තාමත් ඉන්නවා. has been කියන්නේ ඒකයි. අතීතයේ විදිහට ඉඳලා තිබුණා නම් පැය දෙකක් තිස්සේ. එහෙනම් දාන්නේ had been. මිනිසෙක් ඉඳලා තිබුණා. had been. ඉඳලා තිබුණා. in front of the gate for 2 hours. පැය දෙකක් තිස්සේ ඉඳලා තිබුණා. එන අතීතයේ හිටියා පැය දෙකක් හිටියා. දැන් නැහැ. හරි. තේරුණානේ මේ දක්වා? ඉක්මනට ලියන්න. අපි තව උදාහරණයක් ගමු. හරි. am is දාලා අපි සාමාන්‍යයෙන් අපේ ලක්ෂණ, ගතිගුණ වගේ දේවල් කියනවා. හරි. කොහොමද කියන්නේ මම බුද්ධිමත් කියලා? මම බුද්ධිමත්. මම නම් I. බුද්ධිමත් නම් intelligent. හරි. මම බුද්ධිමත්. තේරුම නම් තියෙනවා. හැබැයි වාක්‍ය වැරදි. හේතුව ක්‍රියාපදයක් නැහැ. verb එකක් නැහැ. වර්තමාන නිසා අපි දානවා I එක am. ඔන්නද verb එක ආවා දැන් වාක්‍ය හරි. am එකේ තේරුම වෙනවා. වේ. I am intelligent. මම බුද්ධිමත් වෙනවා. හරි. ඊට පස්සේ මම කම්පියුටර් ගේම්ස් එහෙම ගහලා දැන් බුද්ධිමත් නැහැ. අතීතයේ බුද්ධිමත් වුණා. එහෙම කොහොමද කියන්නේ? ඉස්සර බුද්ධිමත්. මම බුද්ධිමත් වුණා. I was intelligent. මම නම් I වුණා නම් was තමයි ක්‍රියාපදේ. බුද්ධිමත් intelligent. I was intelligent. මම බුද්ධිමත් වුණා. හරි. හැබැයි මම දැන් හොඳට වැඩ කරනවා. ඉස්සරහට බුද්ධිමත් නැත්නම් clever, දක්ෂ, වේවි. කොහොමද කියන්නේ? මම බුද්ධිමත් වේවි. I will be intelligent. Maybe. Or I will be intelligent in the future. අනාගතේ. හරි. I am intelligent. am කියන්නේ වෙනවා. බුද්ධිමත් වුණා නම් I was intelligent. බුද්ධිමත් වේවි නම් I will be intelligent. හරි. දැන් ඔයාලට කියන්න ඕනේ මෙහෙම. මම දැන් බුද්ධිමත්. හැබැයි මම මගේ පොඩි කාලේ ඉඳන්ම බුද්ධිමත්. කොහොමද කියන්නේ? මම කුඩා කාලයේ සිට බුද්ධිමත් වෙලා තියෙනවා. එහෙනම් අපි දාන්නේ ඒ වගේ දෙයක් නම් කාලයක් තිස්සේ වෙනවා නම් තාමත් has been හරි have been හරි. මම නම් I තියෙනවා නම් I එක දාන්නේ have වෙලා නම් been. මම වෙලා තියෙනවා. මොනවද බුද්ධිමත්? I have been intelligent. හරි. කොයි කාලෙන්දද? මගේ කුඩා කාලයේ සිට. හරි. සිට නම් since. හරි සිට නම් since. ඒක දන්නවනේ. මගේ කුඩා කාලයේ since my childhood. Since my childhood. මගේ කුඩා කාලයේ සිට. My childhood මගේ කුඩා කාලය. හරි. එදා සිට අඛණ්ඩව නම් ever since කියලා කියනවා. හරි. එංගලන්තයේ නිතර පාවිච්චි කරන දෙයක් ever since. ever since කියන්නේ සිට අඛණ්ඩව. එදා සිට අඛණ්ඩව මම බුද්ධිමත් වෙලා තියෙනවා. එහෙනම් මම බුද්ධිමත් වෙලා තියෙනවා ever since my childhood. මගේ කුඩා කාලයේ සිට අඛණ්ඩව බුද්ධිමත් වෙලා තියෙනවා. ever since කියන්නේ සිට අඛණ්ඩව. හරි මේක තව ලස්සන ක්‍රමයකට කියන්න පුළුවන්. හරි මේ තේරුම I have been intelligent ever since I was a little boy නැත්නම් I was a little girl.
මම පුංචි පිරිමි ළමෙක් කාලේ සිට. I was මම වුණා a little boy. පුංචි පිරිමි ළමෙක්. මම little boy කෙනෙක් කාලේ සිට බුද්ධිමත් වෙලා තියෙනවා. එහෙනම් එදා සිට අකණ්ඩව තාමත් බුද්ධිමත්. හරි. ඒ විදිහට කාලයක් තිස්සේ වෙලා තිබුණා නම් දැන් නම් බුද්ධිමත් නැහැ. ඉස්සර එහෙම කාලයක් තිස්සේ වෙලා තිබ්බනම් මේක had been කළා නම් හරි. I had been intelligent ever since my childhood. මම වෙලා තිබුණා. හරි. ඔයගොල්ලන් ඊටු ටික විදිහම ලියන්න පුළුවන් මේකම. තමස් දාන්න. වෙලා තිබුණා. ඒ කියන්නේ මගේ කුඩා කාලයේ සිට කාලයක් තිස්සේ බුද්ධිමත් වෙලා තිබුණා. දැන් නම් බුද්ධිමත් නැහැ. අවසාන එක. හරි. එහෙනම් මේ හැම අවස්ථාවකම මේ be verb එක තමයි ප්‍රධාන ක්‍රියාව ලෙස ආවේනේ. ප්‍රධාන ක්‍රියාපදයේ ලෙස ආවේ. හරි. මේවෙන් තවත් වාක්‍ය කියනවා. මම ඒවට උදාහරණ කිහිපයක් දෙන්නම් ලියා ගන්න. විතර පාවිච්චි වෙන අවස්ථා. be verbs පාවිච්චි වෙන අවස්ථා මේ ලියන්නේ. හරි. කිසියම් පුද්ගලයෙක්ගේ ජාතිකත්වය කියන පාවිච්චි වෙනවා. ඔවුන් ඉන්දියානුවෝ වෙනවා. ඔවුන් නම් they වෙනවා නම් ඉන්දියානුවෝ Indians. ඉන්දියානු ජාතිකයෝ. We are Sri Lankans. එතන මෙතන කියන්නේ වෙනවා. ඔවුන් වෙනවා ඉන්දියා ජාතිකයෝ. හරි වුණා නම් they were, වේවි නම් they will be, වෙලා තියෙනවා නම් they have been. මම එහෙම ලියන්නේ නැහැ. ඔයාලට හිතන්න පුළුවන්. වුණා නම් they were, වේවි නම් they will be, වෙලා තියෙනවා නම් they have been. හරි ඒ වගේ හිතන්න පුළුවන්. හරි. දැන් මේක හුරු වෙන්නේ. හරි කෙනෙක්ගේ වයස කියන්න පුළුවන්. හරි. He is 25 years old. ඔහුගේ වයස අවුරුදු 25ක් වෙනවා. එහෙනම් කෙනෙක්ගේ වයස කියන්න පුළුවන්. ඒතර මෙතන he is කියන්නේ වෙනවා. මෙතනත් be verbs තමයි පාවිච්චි වෙන්නේ. ඔහුගේ වයස අවුරුදු 25ක් වෙනවා. හරි. පොත් තියනවා මේසේ උඩ. හරි අපි ගමු පොත් මේසේ උඩ තිබිලා තියනවා කියලා. The books have been on the table. The books පොත් තිබිලා තියනවා නම් have been. තිබිලා තියනවා. මේසේ උඩ නම් on the table. සතියක් තිස්සේ for a week. මම සතියක් තිස්සේ පොත් ටික පාඩම් කරනවා. එතකොට කියන්න පුළුවන් the books have been on the table for a week. සතියක් තිස්සේ තිබිලා තියෙනවා. සතියක් තිස්සේ තාමත් තියෙනවා. හරි. හරි. ඊළඟ එක. රැස්වීම හෙට තියේවි. රැස්වීම හෙට තියේවි. කොහොමද කියන්නේ? The meeting will be tomorrow. එතන මෙතන will be කියන්නේ තියේවි. රැස්වීම හෙට තියේවි. will be tomorrow. ඔන්න මෙතන will be held දාලා passive voice කරන්නත් පුළුවන්. මෙතන passive voice නෙමෙයි. will be held කිව්වොත් passive voice. පවත්වනු ලබාවි එතකොට. ඒ passive voice will be එක past participle. එතන passive voice. මේ passive voice නෙමෙයි. රැස්වීම තියේවි හෙට. තිබුණා නම් the meeting was yesterday. ඊයේ තිබුණා. ඒ වගේ ගන්න පුළුවන්. හරි. හරි. ඊළඟට. ඔවුන් සතුටු වුණා. ඔවුන් සතුටු වුණා. ඔවුන් නම් they වුණා නම් were සතුටු නම් happy. හරි නැත්නම් delighted. නැත්නම් glad සතුටු. happy කියන්න පුළුවන්, glad කියන්න පුළුවන්, නැත්නම් delighted කියන්න පුළුවන්.
සතුටු වුණා. ඔවුන් වුණා සතුටු. සතුටු වුණා. මෙතන related කියන්නේ past participle එකක් නේ. the එක past participle තියෙනවා. passive voice කියලා හිතෙන්නේ. හැබැයි මෙතන passive නෙවෙයි. සතුටු කියන්නේ මෙතන නාම විශේෂණයක්. ඇයි adjective එක විදිහට ගන්නත් පුළුවන් past participle. past participle එක මෙතෙන්දී නාම විශේෂණයක්. adjective එකක්. සතුටු වුණා. ඔවුන් සතුටු වුණා. ඔවුන් සතුටු වේවි නම් they will be happy. කාලයක් තිස්සේ සතුටින් ඉන්නවා නම් they have been happy. හරි. he was my uncle. ඔහු මගේ මාමා කෙනෙක් වුණා. ඥාතිත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. he was my uncle. ඥාතිත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. එතකොට ඔය විදිහට මේ සරල ක්‍රියාවක් විදිහට ප්‍රධාන ක්‍රියාව විදිහට පාවිච්චි කරනවා මෙතන be verb එක. අපි ඊට පස්සේ යම් මේකේ am is are was were will be වල තවත් ක්‍රියාවක් එක යෙදෙන අවස්ථාව. හරි. තව කොහෙද මේක දැකලා තියෙන්නේ be verbs? continuous tenses වලදී දැකලා තියෙනවානේ. present continuous, past continuous, future continuous වල helping verb එකක් විදිහට පාවිච්චි වෙනවා නේ. හරි. හරි. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. ඔවුන් නම් they සෙල්ලම් කරමින්. සෙල්ලම් කරනවා කියන්නේ play, සෙල්ලම් කරමින් නම් ing කියන්නේ අල්ලා යන්න. ඒතර සෙල්ලම් කරමින් ඉන්නවා. play කියන්නේ සෙල්ලම් කරමින් ඉන්නවා කියන අපි දානවා am හරි is හරි are හරි. they එක දාන්නේ are. ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නවා. මොනවද? cricket. they are playing cricket. හරි. එතන මේක present continuous මේ මොහොතේ වෙන ක්‍රියාවක්. එතන එතෙන්දිත් ආ පාවිච්චි කරනවා be verb එක. එතනත් තේරුම ඉන්නවා කියන එක. ඔවුන් cricket සෙල්ලම් කරමින් ඉන්නවා. හරි කතරු ඉන්නවා ක්‍රියාපදයේ තියෙනවා කර්මය තියෙනවා. මේ මොහොතේ වෙන ක්‍රියාවක්. හරි. එතන මෙතන මෙයා උදව්වට ඉන්නේ. මොකද playing කියන්නේ තනියම ඉන්න පුළුවන් ක්‍රියාවක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සම්පූර්ණ ක්‍රියාපදයක් නෙමෙයි. සෙල්ලම් කරමින් විතරයි playing කියන්නේ. සෙල්ලම් කරමින් ඉන්නවා කියන්නේ ආදානම්. හරි. past continuous එක. ඔවුන් සෙල්ලම් කරමින් හිටියා. හිටියා නම් ඔවුන් නම් they සෙල්ලම් කරමින් නම් playing හිටියා නම් අපි දාන්නේ were. they බහුවචන නිසා was නෙමෙයි were. හරි. ඒ කියන්නේ සෙල්ලම් කරමින් සිටියා. මොනවද cricket? they were playing cricket. ඒතර ඒක අතීතයේ කර කර හිටියා. past continuous. හරි. ඒගොල්ලෝ සෙල්ලම් කරමින් ඉඳීවි. they will be playing cricket. ඒතර ඒක future continuous. අනාගතයේ සෙල්ලම් කර කර ඉඳීවි. ඔවුන් නම් they සිටීවි නම් will be playing cricket. හරි. දැන් බලන්න. හැම අවස්ථාවෙම playing කියන එකත් එක්ක එයාට තනියම ඉන්න බෑ. මොකද ඒක කෘදන්තයක්. කෘදන්ත තනියම ඉන්න බෑ. එයාගේ උදව්වට අනිවාර්යෙන් helping verb එකක් ඕන. helping verb එක විදිහට ආවේ මේ අවස්ථා තුනේම be verb එකනේ. හරි. ඒක තවත් ප්‍රයෝජනයක් මෙයාගේ. හරි. ඉන්නවා නම් are playing සෙල්ලම් කර කර ඉන්නවා නම් දැන් are playing හිටියා නම් were playing නැත්නම් was playing සිටීවි නම් will be playing සෙල්ලම් කරමින් සිටීවි. හරි. ඉක්මන ලියා ගන්න මේක. හරි. මේකේ passive voice භාවිතය මම අද කියලා දෙන්නේ නැහැ. ඉක්මනට මේක ලියා ගන්න. හරි
හරිද ඉක්මනට ලියන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පොඩි අනුමාත්‍රකාවක් දාන්න බීන් කියලා. බීන්. එයා ගැන මොනවද දන්නේ? බීන් ගැන. හරි මිස්ටර් බීන් නෙමෙයි. බීන්. එයා ගැන අනුමාත්‍රකාව බීන් කියලා. හරි. බීන් කියන එක නම් කොහෙද දැකලා මම තාම පැසිව් වොයිස් භාවිතයන් කියලා දෙන්නේ නැහැ. මේ ඔක්කොගෙම පැසිව් වොයිස් භාවිතයන් තියෙනවා. ඒක මම ඊළඟ සතියේ කරන්නේ. හරි. ඊට පස්සේ පාස් පේපර්ස් කරන්න තියෙනවා අන්තිමට. හරි. අපි කලින් ඉගෙන ගත්තා ඒ ගුරුවරියක් වෙලා තියෙනවා she has been a teacher. හරි. කාර් එක මෙතන තිබිලා තියෙනවා. the car has been here. මිනිසෙක් මෙතන ඉඳලා තියෙනවා. a man has been here. ඉඳලා තියෙනවා. ඒතර been පාවිච්චි කරන එතනනේ. හරි. මම ඒක නිසා මෙතෙන් දෙක කියන්නේ නැහැ. ඒ වගේම මම බුද්ධිමත් වෙලා තියෙනවා. I have been intelligent. හරි. ඊට අමතරව ඕන අපි එකක් දෙකක් ලියමු. I have been intelligent. I have been clever කියලා ගමු. මම දක්ෂ වෙලා තියෙනවා. එකක් විතරක් ලියමු. මම දක්ෂ වෙලා තියෙනවා. I have been clever for a long time. දීර්ඝ කාලයක් තිස්සේ. for කියන්නේ තිස්සේ. දිගු කාලයක් නම් a long time. හරි දීර්ඝ කාලයක් තිස්සේ මම දක්ෂ වෙලා තියෙනවා. ඔන්න බීන් වල එක ප්‍රයෝජනයක් අර ඉඳලා තිබිලා වෙලා කියන තේරුම මෙතන තියෙනවා. හරි. ඊට අමතරව ඔයගොල්ලෝ දැකලා ඇති මොන ටෙන්ස් එකේද? present perfect continuous tense එකේ තියෙනව නේද? හරි. කොහොමද ඒක කියන්නේ? මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා කිසියම් කාලයක් තිස්සේ. ඒ present perfect continuous tense. ඒ කියන්නේ අතීතයේ ක්‍රියාව පටන් ගත්තා කාලයක් තිස්සේ වුණා තාමත් ක්‍රියාව කරමින් තමයි ඉන්නේ. ඒ කියන්නේ අතීතයේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා කාලයක් තිස්සේ ඉගෙන ගත්තා තාමත් ඉගෙන ගන්නවා. තාම නවත්තලා නැහැ. හරි ඒකයි present perfect continuous කියන්නේ. මතකනේ tenses? හරි. මම I have been ඉඳලා තියෙනවා කියන එක මෙතනක් තියෙනවා. ඉගෙන ගනිමින්. දැන් ඔන්න ක්‍රියාපදයක ing දානවා මේක. learning කියන්නේ ඉගෙන ගනිමින්. ඇයි ing එකේ නල් නයන්නනේ? මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා මෙන්න කර්තෘ මෙන්න ක්‍රියාව මොනවද ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ? ඉංග්‍රීසි English. ඒක තමයි කර්මය object. කොච්චර කාලයක් තිස්සේද? duration එක දාන්න පුළුවන් අපිට for තිස්සේ for 10 years අවුරුදු 10ක් තිස්සේ. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් ඉගෙන ගන්න පටන් ගත්තා 10ක් තිස්සේ ඉගෙන ගත්තා තාමත් ඉගෙන ගන්නවා. තාම නවත්තලා නැහැ ඒ ක්‍රියාව. එතෙන්දී පාවිච්චි කරනවා been නේ. present perfect continuous. have been එක දෙකට ing දාලා තියෙනවා. මතක නේද? හරි. past perfect continuous. ඒ කියන්නේ ක්‍රියාව අතීතේ පටන් ගත්තා කාලයක් තිස්සේ කළා අතීතේම නැවැත්තුවා. මෙතෙන්දී නම් තාමත් කරනවා ඒ ක්‍රියාව. අතීතේ පටන් ගත්ත එක තාමත් කරනවා present perfect continuous. අතීතේ පටන් ගත්ත එක කාලයක් තිස්සේ කරලා අතීතේම නැවැත්තුවා නම් past perfect continuous. ඒ කියන්නේ මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා. දැන් ඉගෙන ගන්න නැහැ. එහෙනම් I had been මේක had කරනවා එච්චරයි. එතනත් been පාවිච්චි වෙනවා. I had been learning. ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා. හරි. මම ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා මොනවද ඉංග්‍රීසි? for 10 years. අවුරුදු 10ක් තිස්සේ. හරි. තව භාවිතයන් මොනවද මේකේ බීන් වල? හරි. ඔයා කවදා හරි චීනේ ගිහිල්ලා තියනවාද? එතෙන්දී බීන් පාවිච්චි කරනවා නේද? ගිහිල්ලා තියනවාද? කොහොමද ඒක අහන්නේ? හරි. අඟුලින් දාන්න.
හරි ඉක්මනට ලියන්න. තාම ලියන ඉක්මනට ලියන්න. හරි. ඔයා කවදා හරි ගිහිල්ලා තියෙනවද චීනයට? කොහොමද අහන්නේ? තියෙනවාද? ප්‍රශ්නයක් නිසා have එක ඉස්සරහට ගන්න. ඔයා you එහෙනම් තියෙනවද? ඔබ කවදා හරි ever කියන්නේ කවදා හරි. හරි. ගිහිල්ලා කියන්න ගෝන් දාන්න බෑ. ගෝන් කිව්වොත් ගිහිල්ලා තාම එහි. මෙතෙන්දී බීන් තමයි පාවිච්චි වෙන්නේ. ගිහිල්ලා ඇවිත් නිසා. ඒ කියන්නේ ගිහින් ඇවිත්. හරි. ඔබ කවදා හරි ගිහිල්ලා ඇවිත් තියනවද? ඒතකොට tense එක have එක past participle කියන්නේ present perfect. එතනත් බීන් එනවා. ඒ තේරුම ගිහිල්ලා ඇවිත්. ඔයා කවදා හරි ගිහිල්ලා ඇවිත් තියනවාද? කොහෙටද? to China. චීනෙට. ඒක ප්‍රශ්නයක්. present perfect ප්‍රශ්නයක්. හරි. එතකොට ඒකට උත්තරය දෙනවා නැහැ මම කවදාවත් චීනෙට ගිහිල්ලා නැහැ. හරි. උත්තරේ මේ question එකට answer එක no නැහැ. I have never been. never කියන්නේ කවදාවත් නැහැ. I have never been කියන්නේ මම කවදාවත් ගිහිල්ලා නැහැ. කොහෙටද? to China. චීනෙට. ගිහිල්ලා තියෙනවා නම් yes I have been to China. no I have never been to China. නැහැ මම කවදාවත් චීනෙට ගිහිල්ලා නැහැ. හරි එතකොට මෙතන තේරුමත් ගිහිල්ලා ඇවිත් නැහැ කියන එක. දැනන්නේ බීන් එකේ ගෝන් එකේ වෙනස? බීන් කිව්වොත් ගිහිල්ලා තාම ගිහිල්ලා ඇවිල්ලා ගෝන් කිව්වොත් ගිහිල්ලා තාම එහි. දැන් my father has been to කතරගම කිව්වොත් තාත්තා කතරගම ගිහිල්ලා ඇවිත් තියනවා කවදා හරි. has gone to කතරගම කිව්වොත් ගිහිල්ලා තාම කතරගම. ගිහිල්ලා තියෙනවා තමයි. දැන් ඉන්නේ කතරගම ගෝන් කිව්වොත්. හරි. ඉතාමත් වැදගත් මේවා පේපර්ස් වල අහලා තියෙනවා. ඉස්සරහට අහන්න පුළුවන්. හරි. තව එකක් කියලා බීන් එක නවත්තන්නම්. හරි. ඔහු මෙතන ඉන්නයි තිබ්බේ. ඒ වගේ දෙයක් කොහොමද කියන්නේ? පුළුවන් ටයිප් කරලා එවන්න. ඔහු මෙතන ඉන්නයි තිබ්බේ කියලා මම හිතනවා. ඔක පුළුවන් ගොඩක් හොඳයි. ඔහු මෙතන ඉන්නයි තිබ්බේ. ඒ වගේ අදහසක් කොහොමද කියන්නේ? ඔහු මෙතන ඉන්න තමයි තිබුණේ කියලා මම හිතනවා. ඔහු මෙතන ඉන්නයි තිබුණේ කියලා මම හිතනවා. කියන්නේ කවුරු හරි කෙනෙක් මේ අවස්ථාවේ මෙතන ඉන්නයි තිබ්බේ. පුළුවන් ටයිප් කරලා එවන්න. he has been here කිව්වත් ඉඳලා තියෙනවා. ඔහු මෙතන ඉන්න තමයි තිබුණේ කියලා මම හිතනවා. හරි. එහෙමයි කියන්නේ එක. ඔහු නම් he should have been here. හරි. should have එක past participle තමයි දාන්නේ. හරි. මේකේ තේරුම ඔහු මෙතන ඉඳලා තියෙන්න තිබ්බා. ඒකයි මේ අදහස. හරි. මේකේ තේරුම ලියන්න ඔහු මෙතන ඉන්නයි තිබ්බේ. සරලව කියනවා නම් ඔහු මෙතන ඉන්නයි තිබ්බේ. should have එක past participle තමයි දාන්නේ. I have එකට පස්සේ ක්‍රියාපදයක් එනවා නම් අනිවාර්යෙන් past participle දාන්නේ. හරි. he should have been here කියන්නේ ඔහු මෙතන ඉන්නයි තිබ්බේ. ඔහු මෙතන ඉන්නයි තිබ්බේ. ඔහු මෙතන ඉන්නමයි තිබ්බේ. he must have been here. ඔහු මෙතන ඉන්නමයි තිබ්බේ. should එකට must දැම්මම ප්‍රබලයි. ඔහු මෙතන ඉන්නමයි තිබුණේ. හරි. හිතන්න කවුරු හරි කට්ටිය ෆයිට් කරනවා. the principal should have been here. principal මෙතන ඉන්නයි තිබ්බේ. එහෙම කියනවනේ අපි. the principal must have been here. ඉන්නමයි තිබ්බේ. ඒ කියන්නේ ඇත්තටම ඉඳලා නැහැ. ඉන්නයි තිබ්බේ කියලා අපි හිතනවා. හරි. principal ඔහුට මෙතන සිටිය හැකිව තිබුණා. he could have been here. could have been here කියලා දැම්මොත් ඉන්දිය හැකිව තිබ්බා හැබැයි හිටියේ නැහැ.
he could have been here. ඔහු මෙතන සිටිය හැකිව තිබුණා. හැබැයි හිටියේ නැහැ. could වගේම would දාන්නත් පුළුවන්. හරි could වගේම would දාන්නත් පුළුවන්. චූටි වෙනසක් තියෙන්නේ. මම ඒක වෙනම කියලා දෙන්නම්. could have been here කිව්වොත් එයාට පුළුවන්කම තියාගෙන එයා හිටියේ නැහැ. would have been here කිව්වත් ඒත් එයාට ඉන්න බැරි වුණා එතෙන්දිත්. එයාට මෙතන ඉන්න බැරි වුණා. හැබැයි නොවල කියන්නේ එයාට පාලනය කරන්න බැරි දෙයක් නිසා ඉන්න බැරි වුණා. මොකක් හරි අසනීපයක් නිසා. he would have been here. ඔහු මෙතන ඉන්නයි තිබ්බේ. but he is not here now. නමුත් දැන් එයා මෙතන නැහැ. හරි could වගේ would දාන්න පුළුවන්. ඒ අමතර දෙයක්. හැබැයි මේ වගේවත් කියන්නේ අර test 15 වල වගේ එනවා. 15 වෙනි ප්‍රශ්නේ, ඡේද ප්‍රශ්නේ. ඒවට එනවා මේවා. හරි. ඒතර ඔතනින් D ඉවරයි. passive voice මම ඊළඟ සති කතා කරනවා. හරි ගොඩක් ලේසි මාතෘකාවක් B කියලා ලියන්න ඊට පස්සේ. B මේකෙන් ඉවරයි. past papers වලට එනවා. BE ING B නුත් මම ඊළඟ සති කතා කරන්නේ. ඔයාලට එකපාර ලොකු වැඩි වෙනවා. හැබැයි මේවා out of syllabus නෙමෙයි. papers වල එනවා. හරි. මේක ලේසි ගොඩක්. a cake walk. B කියන්නේ මොකද්ද? ඉන්න වෙන්න. ඊ එකේ දැකලා තියෙන මේකනේ. Be strong, be gold. Be active, be healthy. හරි කුසල් මෙන්ඩිසින් ඇඩ් එකක් ගන්න. Be active, be healthy. හරි. ඉක්මන් වෙන්න. Be quick. කියන උදාහරණ ටිකක් ලේසි. ශක්තිමත් වෙන්න. Be strong. මම එකටම ලියාගෙන යනවා. Be strong ශක්තිමත් වෙන්න. ඒ කියන්නේ නාම විශේෂණයක් දාන්නයි තියෙන්නේ. ඇඩ්ජෙක්ටිව් එකක් දාන්න. Be active. ක්‍රියාශීලී වෙන්න. ක්‍රියාශීලී වෙන්න. ඉක්මන් වෙන්න, ශක්තිමත් වෙන්න, ක්‍රියාශීලී වෙන්න. හරි. ලියන්න. Be clever. දක්ෂ වෙන්න. Be healthy. නිරෝගී වෙන්න. ඔය විදිහට ලියන්න පුළුවන් ඉවරයක් නැහැ ඉතින්. හරි. Be healthy. නිරෝගී වෙන්න. හරි. හොඳ පුරවැසියෙක් වෙන්න. Be a good citizen. Be වෙන්න කවුද? A good citizen. හොඳ පුරවැසියෙක්. එතනත් be වෙන්න. හරි. Be a good child. Be a good girl. Be a good boy. A good boy. A good girl. හොඳ පිරිමි ළමෙක් වෙන්න. හොඳ ගැහැණු ළමෙක් වෙන්න. හොඳ සමාජිකයෙක් වෙන්න. අපේ කණ්ඩායමේ be a good member of our team. හරි. ඒ විදිහට යන්න පුළුවන්. ඒතර be කියන්නේ හැම අවස්ථාවෙම වෙන්න කියන එක. හරි. වෙන්න එපා නම් don't be. don't be කියන්නේ වෙන්න එපා. don't කියන්නේ එපා. වෙන්න නම් be. වෙන්න එපා. මොනවා වෙන්න එපාද? කම්මැලි වෙන්න එපා. don't be lazy. නෙගටිව් ඒවා දාන්න පුළුවන්. අසුභවාදී වෙන්න එපා. don't be pessimistic. be optimistic. pessimistic කියන්නේ අසුභවාදී. අසුභවාදී වෙන්න එපා. don't be pessimistic. Right. Don't be pessimistic. Be optimistic and you can get 9 A's. Hi. හරි මෙතන ඉන්න කියන තේරුම ගමු. Be here. මෙතන be කියන්නේ ඉන්න. මෙතන ඉන්න. Be here. මම එනතුරු. Until I come. Until හෝ till දාන්න පුළුවන්. තුරු. take. මම එනවා I come. හරි. Until I come. until till කියන තුරු I come මම එනවා. until I come මම එන තුරු මෙතන ඉන්න. be here. හරි ඉක්මනට
be here until I come. හරි. එතකොට ඉන්න කියන තේරුම තියෙනවා. හරි. තව කොහෙද be පාවිච්චි වෙන්නේ? to be දැකලා ඇති. කොහෙද දැකලා තියෙන්නේ? I want to be a be matter. ambition එක කියන්න පුළුවන් නේ. I want. I wanna. කතා කරද්දී I wanna. හරි. I want to be. හරි wanna කියන්නේ spoken. ඒ කියන්නේ යන්නේ එපා ලියන්න යන්න එපා ඒවා. I want මට ඕන to be. be මට. be කියන්නේ වෙන්න, to කියන්නේ යන්න, to be කියන්නේ වීමට. මට ඕන වීමට a teacher, a doctor, an engineer in the future අනාගතේ. Write your ambition. Likewise you can express your ambition. ඔයාලට වාගේ අනාගත බලාපොරොත්තුව ප්‍රකාශ කරන්න පුළුවන් to be දාලා. වීමට. හරි එතන to be කියන්නේ වීමට. ඔහුට ඕන පොහොසත් වෙන්න. he ඒක වචන නිසා wants. he wants to be වීමට rich පොහොසත්. he wants to be rich. ඔහුට ඕන පොහොසත් to be වීමට පොහොසත් වීමට. හරි එතනත් be පාවිච්චි වෙනවා. හරි තව චුට්ටක් විනාඩි 2ක් වගේ තියෙන්නේ. past papers කරනවා ඊට පස්සේ. හරි. අපි ස්තුතිවන්ත විය යුතුයි. කොහොමද කියන්නේ? We should be thankful. එතනත් be පාවිච්චි වෙනවා. helping modal verbs එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ විය යුතුයි. මොනවද ස්තුතිවන්ත? thankful. හරි දැක්කද? තවත් භාවිතයක්. modal verbs එකක් දාන්න පුළුවන්. අපි ස්තුතිවන්ත විය යුතුයි. කාටද? ඔවුන්ට. to them. හරි. ඔබ ඉක්මන් විය යුතුයි. You should be quick. ඔබ ඉක්මන් විය යුතුමයි. You must be quick. ඉක්මන් විය යුතුමයි. විය යුතුමයි. එතන should be must be modal verb එකක් එක්ක adjective එකක් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඔබ ඉක්මන් විය යුතුමයි. You must be quick. තවත් භාවිතයක් අනුමාන කිරීමක් කරන්න පුළුවන් can be. He can be working at the office. එතන should දාන්නත් පුළුවන්, must දාන්නත් පුළුවන් can වෙනුවට ඕන එකක් දාන්න පුළුවන්. should, must. හරි. ඒ කියන්නේ ඔහු ඔෆිස් එකේ දැන් වැඩ කර ඉන්නවනේ කියලා මම අනුමාන කරනවා. මම විශ්වාස කරනවා එහෙනම්. He can be working at the office. හරි ඕන now කියලා දාන්න පුළුවන් දැන්. මේකේ තේරුම තමයි ඔහු දැන් ඔෆිස් එකේ වැඩ කර ඉන්නවා වෙන්න ඕනේ කියලා මම හිතනවා. වැඩ කරමින් ඉන්නවා වැඩ කරමින් ඉන්න පුළුවන්. වැඩ කරමින් සිටිය යුතුයි. වැඩ කරමින් සිටිය යුතුමයි. මොකද working කියන්නේ වැඩ කරමින් can be කිව්වොත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතන සිටිය යුතුයි. should be. must be කිව්වොත් සිටිය යුතුමයි. maybe වෙන්න පුළුවන්. හරි. ඒ සියල්ල ගන්න පුළුවන් ඕන මොඩියුල් එකක් ගන්න පුළුවන්. maybe කිව්වොත් වෙන්න පුළුවන්. ඒක සම්භාවිතාව අඩුයි.
තව එකයි තියෙන්නේ. එක පොයින්ට් එකයි තියෙන්නේ. ඉක්මන ලියගන්න. හරි. ලාස්ට් පොයින්ට් එක මේක ඉතාමත් වැදගත්. නිතර පාවිච්චි වෙන දෙයක්. හරි. මේකත් එක්ක චුට්ටක් පැසිව් වොයිස් පොඩ්ඩක් පාවිච්චි කරන අවස්ථාව. ලියගන්න පොඩ්ඩක් විශේෂ ලකුණක් දාලා මට ඕන I want පොඩ්ඩක් හොඳට බෝඩ් එක බලන්න ලියන්න එපා. I want කියන්නේ මට ඕන. I want to admire. මේ කියන්නේ මට ඕන වෙන කාව හරි අගය කරන්න. I want to admire you ඔයාව කියලා ගමු. මට ඕන ඔයාව අගය කරන්න. මේක active voice ආ. ඒ කියන්නේ to එක නිකම්ම ක්‍රියාවක් තිබ්බොත් ඒක active voice. මේ කොටසත් active voice මේකත් active voice. මට ඕන ඔයාව අගය කරන්න. ඒ කියන්නේ මම තමයි ක්‍රියාව කරන්නේ. මට තමයි ඕන. ඒ වගේම මම තමයි අගය කරනවා කියන ක්‍රියාව කරන්නේ. මම තමයි දෙකටම කර්තෘ. ක්‍රියාපද දෙකටම කර්තෘ මම. හරි. මට ඕන ඔයා මාව අගය කරනවා දකින්න. එතකොට මම තමයි අගය කිරීමට ලක් වෙන්නේ. ඒක කොහොමද කරන්නේ? හරි ලේසි. I want to එක be දැම්මා. මෙතන කියන past participle කරන්න. passive voice නම් අනිවාර්යෙන් past participle නේ. I want to be admired. ඒ කියන්නේ මට ඕන මාව අගය කරනවා දකින්න වෙන කවුරු හරි. To be admired කියුවා මෙයා තමයි මේ ක්‍රියාවට කර්මය මෙයා. මේ ක්‍රියාවට කර්තෘ මෙයා. මේක active voice මෙතන. මේ කොටස passive voice. be එක past participle තියෙනවා passive voice. හරි. I want to be admired. ඒ කියන්නේ මට ඕන වෙන කෙනෙක් මාව අගය කරනවා දකින්න. වෙන කෙනෙක් ලව්ව අගය කරනවා කියන ක්‍රියාවට ලක් වෙන්න මට ඕන. I want to be admired. වනම් by you ඔබලවා. මේක ඉතාමත් වැදගත්. To be admired කියන්නේ වෙන කෙනෙක් ලවා අගය කිරීමට ලක් වෙන්න ඕන. මේක ඇවිල්ලා තියෙනවා past papers වල to be කොටස. හරි. හැබැයි I don't want මට ඕන නැහැ දඬුවම් කිරීමට ලක් වෙන්න. දඬුවමට ලක් වෙන්න. එහෙනම් to be punished. to be එක past participle. මේ past participle හැමතිස්සෙම මෙයා PP. to be එක helping verb. ඒ කියන්නේ helping verb එකක past participle නේ passive voice කියන්නේ. මිසා එක past participle. was were එක past participle. ඒ වගේ මෙතන be එක past participle. ඉතින් passive. I don't want මට ඕන නැහැ to be punished. වෙන කෙනෙක් ලවා වෙන කෙනෙක් මට දඬුවම් කරනවා දකින්න මට ඕනේ නැහැ. දඬුවමට ලක් වෙන්න මට ඕනේ නැහැ. එහෙනම් to be එක past participle දැම්මොත් ඒක passive. එතනත් be පාවිච්චි වෙනවා. හරි. ඒක තේරුණා නම් ගොඩක් හොඳයි ආ. තව එකක් මම දෙන්නම් ඒ වගේ to be පාවිච්චි කරන අවස්ථා එකයි. last one. මේක දැකලා ඇති ඔයගොල්ලෝ ඉස්කෝලේදී. The books පොත් තියෙනවා පොත් තියෙනවා to be marked. to be marked කියන්නේ වෙන කෙනෙක් තමයි මෙයා මාක් කරන්නේ. එයා තමයි කර්මය. to be marked පොත් මාක් කරන්න තියෙනවා. ඔන්න to be marked by the teacher. by the teacher සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. පොත් තියෙනවා මාක් කරන්න. පොත් තියෙනවා පොත් තමයි කර්මය. ඒක තමයි මාක් කරනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ. පොත් මාක් කරන්න තියෙනවා. The books are to be marked. හරි ඉවරයි ආ. ගොඩක් වැදගත් මේ පාඩම. හරි. දැන් ඔයගොල්ලන්ගේ O level past papers පොත ගන්න. second paper එකට පෙරලා ගන්න. එදා අපි first paper එක කතා කළා 2012. හරි පෙරලා ගන්නක් ගන්න. 2012 past paper එකේ second paper එක.
හරි කරලා ගන්න 2012 second paper එක. මේක තව කොටසක් තියෙනවා being පාවිච්චි කරන අවස්ථා සහ මේක passive voice. ඒ කියන්නේ be ing being සහ passive voice තියෙනවා. ඒක මම ඊළඟ සතියේ කරන්නම්. හරි. test 12 කරලා ගන්න. 2012 pass paper එකේ test sorry test 9 නා test 9 හරි කළා නේද තියෙන්නේ බලන්න complete සම්පූර්ණ කරන්න the following text පහත text එකක් කියන්නේ ලිඛිත කොටසක් ඡේදයක් වගේ ගන්න පුළුවන් ලියපු දෙයක් හරි පහත කොටස සම්පූර්ණ කරන්න පහත ලිඛිත කොටස නැත්නම් පහත ඡේදය සම්පූර්ණ කරන්න by underlining by කියන්නේ මගින් underlining කියන්නේ යටින් ඉරිගැසීම මගින් by එකට පස්සේ ක්‍රියාපදයක් આવොත් අනිවාර්යෙන් ing දාන්න ඕන දන්නතල් ලියා ගන්න කරුවක් දා ගන්න by එකට පස්සේ ක්‍රියාපදයක් આવොත් අනිවාර්යෙන් ing දාන්න ඕන ඒකයි ing දාලා තියෙන්නේ යටින් ඉරිගැසීම මගින් කුමකට යටින්ද the correct preposition නිවැරදි නිපාත පදයේ යටින් given දී ඇති within brackets වරහන් ඇතුලේ දීලා තියෙන නිවැරදි preposition එක යටින් ඉරි ඇඳීම මගින් text එක සම්පූර්ණ කරන්න තියෙනවා හරි බලමු අපි one of my favorite pastimes one එකක් මොන වයින් එකක්ද one of my favorite pastimes මගේ ප්‍රියතම pastimes කියන්නේ මොනවද විනෝදාංශ මගේ ප්‍රියතම විනෝදාංශ වලින් එකක් ගැන කතා කරන්නේ ඒක නිසා ඒක වචන one of my friends is මගේ යාළුවන්ගෙන් එක්කෙනෙක් is වෙනවා එක්කෙනෙක් ගැන කතා කරන්නේ යාළුවෝ ගොඩක් වුණාට ඒ ගොඩක් අතරින් එක්කෙනෙක් ඒක වචන මෙතනත් විනෝදාංශ ගොඩක් වුණාට විනෝදාංශ වලින් එකක් ගැන කතා කරන්නේ ඒක නිසා නෙමෙයි is හරි මගේ විනෝදාංශ වලින් එකක් is කියන්නේ වන්නේ වෙනවා නැත්නම් වන්නේ මොකද්ද walking ඇවිදීම gerund එකක් වගේ නාම පදයක් ඇවිදීම හරි along the bank of the river along කිව්වොත් දිගේ along කියන්නේ දිගේ පාර දිගේ මෙතන නම් the bank of the river ඒ කියන්නේ ගඟේ ඉවුර දිගේ bank කියන්නේ ඉවුර ගම් ඉවුර දිගේ හරි එහෙනම් මගේ විනෝදාංශ වලින් එකක් වන්නේ ප්‍රියතම විනෝදාංශ වලින් එකක් වන්නේ ගම් ඉවුර දිගේ ඇවිදීම හරි across දැම්මොත් මොකද්ද වැරද්ද across දැම්මොත් දැන් මෙහෙම ගම් ඉවුර තියෙනවා නම් ගම් ඉවුර හරහා ඇවිදින්න. ඒතර ගඟට වැටෙන්න තමයි වෙන්නේ. පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්. දිගේ නම් දිගටම යන්න පුළුවන්. හරි. එහෙම ගම් ගාලා නම් දිගටම යන්න පුළුවන්. දිගේ නම්. across දැම්මොත් වැරදි. ඒතර හරහා. across කියන්නේ හරහා. හරහා ඇවිදින්න බෑනේ ඉතින් වැඩි දුර. නිසා across වැරදි. හරි. එහෙනම් මගේ ප්‍රියතම විනෝදාංශ වලින් එකක් වන්නේ ගම් ඉවුර දිගේ ඇවිදීම මොන ගඟද? ගඟ විස්තර කරන the river which කියන relative pronoun එකකින් which flows ගලාගෙන යන flows ගලනවා the river එක වචන නිසා flow එකට s දානවා ගලන blank my village මගේ ගම over කිව්වොත් උඩින් ගමට උඩින් ගඟක් ගලනවා වෙන්න බෑනේ over කිව්වොත් උඩින් වෙන්න බෑ through කියන්නේ තුලින් ගම තුලින් through තමයි උත්තරේ number 2 through තමයි උත්තරේ හරිනම් හරි දාගන්න මගේ ගම තුලින් ගලන ගඟ තුලින් තමයි නෝන through හරි ඊට පස්සේ බලන්න I look මම බලනවා at the reflection කියන්නේ මොකද්ද ප්‍රතිබිම්බය ඡායාරූපය ඊට අමතරව පරාවර්තන වීම කියලා කියනවා මෙතන නම් ඒකේ හෙවණැල්ල මම බලනවා හෙවණැල්ල of trees ඡායාව හෙවණැල්ල I look at මම බලනවා the reflection හෙවණැල්ල මොකේ හෙවණැල්ලද of එකෙන් අයිතිය හංගවනවා trees ගස්වල හෙවණැල්ල and branches ඒ වගේම ගස්වල සහ ගස්වල අතු වල හෙවණැල්ල මම බලනවා වතුරේ කියන්නේ මතක තියාගන්න in the water ඒක පොඩක් කටපාඩම් කරගන්න එනවා වතුරේ කියන්නේ in the water on the water නෙමෙයි හරි මම බලනවා වතුරේ තියෙන ගස්වල සහ ගස්වල අතු වල හෙවණැල්ල දිහා ගම් ඉවුරේ ඇවිදින ගම ලස්සනයිනේ I watch the fish මම නරඹනවා the fish මාළු gliding කියන්නේ ලිස්සා යමින්
ලිස්සා යමින් ඉන්න මාළු. කොහෙන්ද? the reeds කියන්නේ පං බට වගේ වතුරේ හැදෙන මඩේ හැදෙන පං වගේ ශාක in the water වතුරේ තියෙන. වතුරේ තියෙන පංගස් වල උඩින්ද මාළු ලිස්සල යන්නේ. ඊට වඩා ගැලපෙන්නේ පංගස් තුලින්. තුලින්නේ ඒ කියන්නේ ගස් අතුරින්. through තමයි ගැලපෙන්නේ. හරි. මම නරඹනවා මාළු අර පංගස් තුලින් ඒවා අතරින් ලිස්සා යනවා. විනිවිද පේනවනේ. වතුර ටික ක්ලියර් ඇති. ඒ නිසා through තමයි උත්තරේ. හරි number 4 through උත්තරය. number 3 in, number 4 through. හරි. I watch මම නරඹනවා the fish මාළු අර පංගස් අතුරින් නැත්නම් පංගස් තුලින් ලිස්සා යනවා. ඒවා අතරින්. හරි. through කියන්නේ තුලින්, above කියන්නේ උඩින්. උඩින් නෙමෙයි තුලින්. හරි. ඊට පස්සේ කියනවා there are කියන්නේ ඉන්නවා some birds. කුරුල්ලෝ කිහිප දෙනෙක් ඉන්නවා. කුරුල්ලන්ව විස්තර කරනවා which කියන relative pronoun එකකින්. which fly පියාඹන. low පහතින් on the water ද above the water ද? on කිව්වොත් වතුර උඩින් පියාඹන. වතුර මතින් පියාඹන වෙන්න බෑනේ. වතුරට උඩින් පියාඹන. හැබැයි ඒගොල්ලෝ සාපේක්ෂව පහළින් පියාඹන්නේ. ඒ නිසා above the water වතුරට උඩින් above තමයි උත්තරේ. above කියන්නේ උඩින්. දන්නවනේ ඒක? හරි විනාඩියක් දෙන්න. හරි. above the water තමයි උත්තරේ. හරිනම් හරි දාගන්න. එහෙනම් කුරුල්ලෝ කිහිප දෙනෙක් ඉන්නවා. මොන කුරුල්ලද? අර වතුරට උඩින් හැබැයි පහළින් පියාඹන කුරුල්ලෝ. ගුවනේ පහළින් හැබැයි වතුරට උඩින්. when they see a fish එන ඒගොල්ලෝ මොකද මේ පහළින් පියාඹන්නේ? මාළු අල්ලන්න. when විට they see උන් දකිනවා. කාවද? a fish මාළුවෙක්ව. උන් මාළුවෙක්ව දකින විට මොකද වෙන්නේ? they swoop down. they කියන්නේ උන්, swoop down කියන්නේ වේගයෙන් පහළට බහිනවා. වේගෙන් පහළට බහිනවා. කියන්න තේරුම? උන් මාළුවෙක් දැක්කහම වේගෙන් පහළට බහිනවා. මොකටද බහින්නේ? ඔන්න දෙවෙනි ක්‍රියාව කියනවා මේ ක්‍රියාවේ අරමුණ to දාලා. අරමුණ කියන්නේ හැමතිස්සෙම to දාලා. I go to the bookshop to buy some books to දාලා කියන්නේ. My father went to Colombo. මගේ තාත්තා කොළඹ ගියා to buy මිලදී ගන්නට some books පොත් ටිකක්. to දාලා තමයි දෙවෙනි ක්‍රියාව කියන්නේ. හරි. එහෙනම් මේගොල්ලෝ මොකටද පහළට බහින්නේ වේගෙන්? to catch අල්ල ගන්නට. දැන් දෙවෙනි ක්‍රියාව to දාලා කියනවා. to එක අනිවාර්යෙන් infinitive present tense එකේ verb එක තමයි දාන්නේ. හරි. උන් මාළුවෙක් දැක්කහම වේගෙන් පහළට බහිනවා to catch the fish. අල්ල ගන්න අර කලින් කියපු මාළුවව. ඒකයි a fish the fish උනේ. අර කලින් කියපු මාළුවව අල්ල ගන්න වේගෙන් පහළට බහිනවා. මොකෙන්ද අල්ලගන්නේ? මොකෙන්ද අල්ලන්නේ? with their beaks. their beaks කියන්නේ උන්ගේ හොටවල්. beaks හොටවල්. උන්ගේ හොටවල් පාවිච්චි කරලා කියන්නේ with දාලා. by කිව්වොත් මගේ. ඒකේ වෙනසක් තියෙනවා. මම තියරි එකක් තියෙනවා එතන. මම කියන්නම්. by දාන්නේ පණ තියෙන කෙනෙක් නම්. beaks හොටට පණ නැහැනේ. පණ නැත්තම් දාන්නේ with. ඒ කියන්නේ සතෙක් නැත්නම් කිසියම් පුජ්‍යලයක් නම් by. පණ නැති දෙයක් නම් සාමාන්‍යයෙන් අපි දාන්නේ with කියලා. හරි. by එකේ with එකේ වෙනස ඒකයි එතන. with දාන්නේ පණ නැත්තම් by දාන්නේ පණ තියනවනම්. උදාහරණයක් කියමු. I write මම ලියනවා. පෑනකින් පෑනක් පාවිච්චි කරලා. by a pen නෙමෙයි with a pen. ඇය කපනවා. she cuts 11 vegetables with a knife. පිහියකින්. with a knife කියලා කියන්නේ පිහියෙන්. ඒ අදාළ උපකරණය පාවිච්චි කරනවා. එතන මෙතනත් හොට කියන එයාගේ අංගය පාවිච්චි කරලා මාළුවෙක් අල්ල ගන්නවා. හරි. අපාය යන්න. හරි. ඊට පස්සේ in a second at a second at a second in a second තප්පරයකින් කියන්නේ in a second තප්පරයකින් the fish is caught අන passive voice මාළුවාව අල්ලනවා the fish තමයි කර්මය is caught එයාව තමයි අල්ලා ගැනීමට ලක් වෙන්නේ මාළුවාව අල්ලනවා
අල්ලලා මොකද කරන්නේ? and swallowed ගිල දමනවා. swallowed කියන්නේ ගිල දමනවා. හරි. තප්පරයකින් තප්පරයක් ඇතුළත in කියන්නේ තප්පරයකින් in a second තප්පරයකින් නැත්නම් තප්පරයක් ඇතුළත. ඕනනම් in වෙනකොට within කියලා දාන්නත් පුළුවන්. within අතර දීලා නැහැ. within a second කියන්නත් පුළුවන්. එකක් පොඩ දාලා. එතන in සමානයි within. ඇතුළත තප්පරයක් ඇතුළත තප්පරයකින් මාළුවව අල්ලලා ගිල දමනවා. හරි. ඔතන is කියන එක caught කියන එකටත් අයිති, swallowed කියන එකටත් අයිති. ඒ කියන්නේ is කියන එක මේ helping verb දෙක caught කියන එකටත් අයිති. ඒ වගේම swallowed කියන එකටත් අයිති. මේ ක්‍රියාපද දෙකටම අයිති. මේ past participle දෙකටම අයිති. මෙයා පොදු සාධකයේ වගේ දෙන්නටම අයිති. අපෝ මෙතෙන්ට is කියලා දාන්න ඕනේ නැහැ. හරි. දෙවෙනි ඡේදේ the river ගඟ is deep ගැඹුරු වෙනවා. is not deep ගැඹුරු වෙන්නේ නැහැ. ගඟ ගැඹුරු නැහැයිලු. ඔන්න ලස්සන ලිටරචර් පැහැදිලි කරනවා. the gentle මෘදු gentle කියන්නේ මෘදු. නැත්නම් සිහින් කියන අදහස තියෙනවා. gurgle කියන්නේ මොකක්ද? වතුරින් නිකුත් වෙන ශබ්දය. හරි. ජලයෙන් නිකුත් වෙන ශබ්දය. ඔය කියන්නේ gurgle of water. gurgle කියන්නේ සිහින් හඬ. gurgle of water කියන්නේ වතුරෙන් නිකුත් වෙන සිහින් හඬ. as it flows as කියන්නේ විට it flows ඒක ගලනවා. it flows ඒක ගලනවා. කියන්නේ as it flows කියන්නේ ඒක ගලන විට. ඒ කියන්නේ වතුර ගලන විට වතුරෙන් නිකුත් වෙන සිහින් හඬ. gentle කියන්නේ සිහින් නැත්නම් මෘදු. gurgle කියන්නේ හඬ. මොකේ හඬද? gurgle of water. වතුරේ හඬ. as it flows වතුර ගලනකොට අර බුබුලු දමනකොට ඇතිවෙන සිහින් හඬ. මොනවට උඩින් ගලද්දිද වතුර? in the rocks කිව්වොත් rocks කියන්නේ ගල් නැත්නම් පාෂාණ. පාෂාණ ඇතුලින් වතුර ගලද්දි in the rocks වෙන්න බෑනේ. over the rocks ගඟ පතුලේ තියෙන ගඟේ පතුලේ තියෙන පාෂාණ වලට උඩින් වතුර ගලද්දි. හරි. නැත්නම් මෙහෙම ගඟෙන් උඩට ආපු ගල් වලට උඩින් වතුර ගලද්දි නිකුත් වෙන හඬ. උඩින් කියන්න over the rocks ගල් වලට උඩින් පාෂාණ වලට උඩින්. ඒතර over තමයි උත්තරේ number 8. number 8 over හරිනම් හරිය දාගන්න. හරි. එහෙනම් පාෂාණ වලට උඩින් වතුර ගලද්දි නිකුත් වෙන සිහින් හඬ. ඒ වගේම the murmur of wind. murmur කියන්නේ මිමිනීම. මොකේ මිමිනීමද? the murmur of wind සුළඟේ මිමිනීම. of එකෙන් අයිති හංගවනවා. සුළඟට අයිති මිමිනීම. as it blows ඒක හමන විට. as කියන්නේ විට it blows ඒක හමනවා. ඒ කියන්නේ සුළඟ හමනවා. සුළඟ හමනකොට ඇතිවන මිමිනීම. කොහෙන් හමද්දිද? on the trees කිව්වොත් ගස් වලට ගස් මතු පිටින් ගස් වලට උඩින්. through the trees කිව්වොත් ගස් තුලින්. ගස් තුලින් සුළඟ හමන්නේ. ගස් අතරින්. හරි. ඒක නිසා එතකොට සද්දයක් ඇති වෙන්නේ. හරි. through the trees ගස් අතුරින් ගස් තුලින් සුළඟ හමද්දි ඇතිවන මිමිනීම. ඒතර through තමයි උත්තරේ ගස් තුලින්. are sounds කියන්නේ වෙනවා sounds ශබ්ද වෙනවා. that I can never forget. මොන ශබ්දද that වලින් විස්තර කරන මේ ශබ්ද. හරි. I can forget මට පුළුවන් අමතක කරන්න. never කවදාවත් නැහැ. මට කවදාවත් අමතක කරන්න බැරි. හරි. I can never forget මට කවදාවත් අමතක කරන්න බැරි ශබ්ද වෙනවා. මොනවද මට කවදාවත් අමතක කරන්න බැරි ශබ්ද දෙක? අර සුළඟේ මිමිනීමයි ඒ වගේම වතුරේ සිහින් හඬයි. හරි. ඊට පස්සේ කියනවා in evening ද by evening ද? මොකද උත්තරේ? in the evening කිව්වනම් හරි. ද එක නැහැ. ද නැති නිසා මේක ගන්න බෑ. in the evening කියලා නම් ඔන්න කියන්න පුළුවන්. හවසට. හවස් වන විට කියන්න by සමග ද දාන්න අවශ්‍ය නැහැ. by evening. සවස් වන විට. by කියන්නේ මෙතන වන විට කියලා කියන්නේ වෙද්දි වන විට. by evening සවස් වන විට. උත්තර by තමයි උත්තරේ. the river is very quiet. the river ගඟ is වෙනවා very quiet. ඉතා නිශ්ශබ්ද වෙනවා. ඉතා නිශ්ශබ්ද වෙනවා. I don't go මම යන්නේ නැහැ near the river ගඟ ළඟට ගඟ අසලට. by sunset ඉර බහින විට.
හරි ඉර බහින වෙලාව වෙද්දි by කිව්වොත්. after sunset කිව්වොත් ඉර බැස්සට පස්සේ. වඩා ගැලපෙන්නේ ඉර බැස්සට පස්සේ කළුවරයි හොල්මන් එහෙම ඉන්න පුළුවන්. ඒක නිසා after sunset ඉර බැස්සට පස්සේ. after තමයි උත්තරේ. මම ගඟ ළඟට යන්නේ after sunset ඉර බැස්සට පස්සේ. after තමයි උත්තරේ. වඩාත්ම ගැලපෙන එක තමයි දාන්න ඕන. හරි පහෙන් ලකුණු ගන්න දාගන්න. ඒකට ලකුණු භාගය ගානේ හම්බෙන්නේ. put the marks test 10 එකට එන්න ඊට පස්සේ. okay then come to test 10. මට කියන්න ඕනේ ඔයගොල්ලෝ උත්තරේ ලියලා එවන්න. writing questions essays ඊට පස්සේ bar graphs වලට උත්තර ලියලා එවන්න WhatsApp කරන්න. හරි මම ඩිස්කස් කරන්න ඔයගොල්ලොත් එක්ක වෙනම කතා කරලා. test 10 එකට එන්න. some words සමහර වචන in the following passage පහත ඡේදයේ are incorrect. are කියන්නේ වෙනවා incorrect කියන්නේ වැරදි. ඒතර incorrect කියන්නේ prefix එකක් නේ. correct එකට in දැම්ම prefix. ඒතර විරුද්ධ පදේ හැදුණා. හරි. පහත ඡේදයේ සමහර වචන වැරදි වෙනවා. they are underlined. they කියන්නේ ඒවා ආයක past participle. හරි. ඒවා යටින් ඉරි ගහලා තියෙනවා. passive voice. හරි. ඒවා යටින් ඉරි ගහලා තියෙනවා. කිසියම් කෙනෙක් විසින් ඉරි ගහලා තියෙනවා. හරි. write the correct form of the word. write ලියන්න the correct form. නිවැරදි ස්වරූපය of the word වචනේ. වචනේ නිවැරදි ස්වරූපය ලියන්නලු in the space හිස්තැනේ මොන හිස්තැනේද? provided සපයා ඇති හිස්තැනේ. හිස්තැන විස්තර කරනවා provided කියන නාම විශේෂණේ adjective එකකින්. past participle එක එතන adjective එකක් වුණා. හිස්තැන කියන නාම පදේ විස්තර කළා. සපයා ඇති හිස්තැන. හරි අපි කරමු. ගොඩක් word classes වැදගත් වෙනවා මේ ප්‍රශ්නේ කරද්දී. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. හරි. many companies බොහෝ සමාගම් advertise ඒ කියන්නේ දැන්වීම් පළ කරනවා. හරි. ප්‍රචාරණය කරනවා. advertise jobs රැකියා සම්බන්ධ දැන්වීම් පළ කරනවා කොහෙද? in the job vacancies section. section කියන්නේ ඒ අදාළ තීරුව කොටස. job vacancies රැකියා ඇබෑර්තු. vacancies ඇබෑර්තු. රැකියා ඇබෑර්තු කොටසේ of newspapers පත්තරවල. හරි. එහෙනම් බොහෝ සමාගම් පත්තරවල job vacancies කියන කොටසේ රැකියා සම්බන්ධ වෙළඳ දැන්වීම් පළ කරනවා. typically බොහෝ විට typically කියන්නේ බොහෝ විට නැත්නම් සාමාන්‍යයෙන් එහෙම නැත්නම් ආවේනික ලෙස typically බොහෝ විට නැත්නම් ආවේනික ලෙස සාමාන්‍යයෙන් හරි ඔන්න තියරි එක බලන්න a job මොකද වෙන්න ඕන a job කියලා තියෙනවා a කියන්නේ මොකද්ද ආටිකල් එකක් හරි a red apple රතු පාට ඇපල් ගෙඩියක් ඒ වගේ හිතන්න මේ තියරි එක තමයි දෙකක් ඕන වෙන්නේ apple කියන්නේ නාම පදයක් red කියන්නේ නාම විශේෂණයක් a කියන්නේ ආටිකල් එකක් එහෙනම් article plus adjective plus noun. හරි. බොහෝ විට a job රැකියා මොකද්ද? advertise කියන්නේ දැන්වීම් පළ කරනවා. හරි. මෙතන ගැලපෙන්නේ නාම පදයක් නෙමෙයි a job advertisement. ඕන සම්පූර්ණ වාක්‍යය වුණා තවත් අදහස තහවුරු වෙනවා. බොහෝ විට රැකියා සම්බන්ධ වෙළඳ දැන්වීමක් a job advertisement උත්තරේ දීලා තියෙනවා. තියරි එක තමයි ආටිකල් එකට පස්සේ නාම විශේෂණයක් දැම්මා ඊට පස්සේ නාම පදේ දැම්මා. ඇයි ජොබ් කියන නාම විශේෂණයෙන් විස්තර වෙන්න ඊට පස්සේ නාම පදයක් තියෙන්න ඕන ඔතෙන්. හරි සාමාන්‍යයෙන් job advertisement එකක includes අඩංගු වෙනවා a brief outline කෙටි සාරාංශයක්. brief කියන්නේ කෙටි outline කියන්නේ සාරාංශයක්. අන්න of the ඔන්න තියරි එක of එකට පෙර සහ පසු නාම පද තියෙන්න ඕන. කියලා දීලා තියෙනවා. of එකට පෙර පසු නාම පද. a brief outline කියන නාම පදයක් පෙර නාම පදයක් තියෙනවා. හරි. of එකට පස්සේ නාම පදයක් දාන්න එහෙනම්. the responsible එකේ noun එක responsibilities කොච්චර ලේසිද? හරි. එහෙනම් responsibilities තමයි උත්තරේ. ඇයි ඒ? of එකට පස්සේ එන්න ඕන නාම පදයක්. responsible කියන්නේ adjective එකක් නාම විශේෂණයක්. වගකිව යුතු responsible කියන්නේ
වගකීම් කියන්නේ responsibilities තමයි උත්තරේ. මම තේරුම කියන්නම්. ඔය තියරි එක තමයි කියලා දුන්නේ. ඇයි උත්තරේ ආවේ කියලා. ඇයි ඒ of එකට පෙර සහ පසු නාමපද තියෙනවා. එතෙන්ට උත්තරේ responsibilities. responsible කියන්නේ වගකිව යුතු ඒක නාම විශේෂණයක්. responsibilities කියන්නේ වගකීම් ඒක නාම පදයක්. of එකට පස්සේ එන noun එකක් නිසා උත්තරේ මේකයි. හරි. responsibilities වගකීම් මොකේ වගකීම්ද? of the post. අන්න එතනත් of එකට පෙර සහ පසු නාම පද. responsibilities නාම පදයක්. of එකට පස්සේ the post කියන්නේ noun එකක්. තනතුර the post කියන්නේ තනතුර. හරි. එහෙනම් මේකේ තේරුම මොකද්ද? typically බොහෝ විට a job advertisement වෙළඳ දැන්වීමක් මෙතන රැකියා සම්බන්ධ වෙළඳ දැන්වීමක අඩංගු වෙනවා ඒ තනතුරට අදාළ වගකීම් වල කෙටි සාරාංශයක්. හරි. of the post තනතුරේ මොනවද? තනතුරේ වගකීම් වල කෙටි සාරාංශයක් අඩංගු වෙනවා. හරිනේ? තනතුරේ වගකීම් වල කෙටි සාරාංශයක් දෙකේ තියෙනවා. and සහ the qualifications සුදුසුකම් expected බලාපොරොත්තු වෙන ඊට අමතරව බලාපොරොත්තු වෙන සුදුසුකම් ටිකක් ඇඩ් එකේ තියෙනව නේද? එන්න මේ සුදුසුකම් තියෙන්න ඕන කියලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා while කියන්නේ අතරේ newspapers පත්තර කියන්නේ වෙනවා while කියන්නේ අතරේ still කියන්නේ තවමත් හරි a value source එතනත් අර තීරික නේද? source කියන්නේ ප්‍රභවය. ලියන source කියන්නේ ප්‍රභවය කියලා. දැන් මූලාශ්‍රය. හරි. a කියන්නේ ආටිකල් එකක්, source කියන්නේ නාමපදයක්. නාමපදේ විස්තර කරන්න එන්න ඕනේ. නාම විශේෂණයක්. එහෙනම් value එකේ නාම විශේෂණය valuable. හරි. ලියන valuable තමයි උත්තරේ. හරිනම් හරි දාගන්න. දැන් බලමු තේරුම මොකද්ද කියලා. while අතරේ newspapers පත්තර වෙනවා. මොකද්ද වෙන්නේ පත්තර? a valuable source වටිනා ප්‍රභවයක්. value කියන්නේ වටිනාකම ඒක නාමපදයක්. valuable තමයි එන්න ඕන. ඇයි source කියන නාමපදේ විස්තර කරන්න ඊට කලින් එන්න ඕන නාම විශේෂණය. noun එක විස්තර කරන්න adjective එකක් තමයි එන්න ඕන. හරි. of getting ඔන්න ආපහු of එකට පෙර සහ පසු නාමපද. හරි. valuable source කියන්නේ නාමපදයක්. හරි. ඊට පස්සේ දෙනවා of කියලා. of එකට පස්සේ නාමපදයක් එන්න ඕනනේ. get කියන්නේ ක්‍රියාපදයක්. ඒක නාමපදයක් කරනවා ing දාලා. getting gerund එකක් කළා. ඇයි of එකට පස්සේ එන්න ඕනේ නාමපදයක් නිසා. verb එකක් දාන්න බෑ. ඒ නිසා get එකට ing දැම්මා. noun එකක් කළා. ලබා ගැනීමේ මොනව ලබා ගැනීමේද? ලබා ගන්නව නම් දෙයක් වෙන්න බෑ. ලබා ගන්නව නම් දෙයක්. ඒ කියන්නේ නාමපදයක් ආපහු. of getting මොනවද? information තොරතුරු ලබා ගැනීම. උත්තරේ information. හරි number 4 උත්තරේ information. getting information වෙන්න ඕනේ. number 4 එකට උත්තරේ information. ලබා ගන්න නම් දෙයක් වෙන්න එපා. ඒක නිසා information. දෙයක් කියන නාමපදයක් information. හරි. එහෙමයි ඒ උත්තර ආවේ. of එකට පෙර සහ පසු නාමපද එන්න ඕනේ. source කියන නාමපදයක් get එකට ing දාලා නාමපදයක් ඒගොල්ලෝ කරලාම තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ලබා ගන්නව නම් දෙයක් එපා ලබා ගන්න. දෙයක් කියන නාමපදයක්. තොරතුරු කියන්නේ information. noun එක information. inform කියන්නේ verb එකක්. දැනුවත් කරනවා, දැනුම් දෙනවා. ඒකේ නාමපදේ information. හරි. දැන් බලමු තේරුම. while අතරතුරේ. හරි. පත්තර වෙනවලු වටිනා ප්‍රභවයක් තොරතුරු ලබා ගන්න. about job vacancies. රැකියා සම්බන්ධ ඇබෑර්තු ගැන. හරි. එහෙනම් රැකියා ඇබෑර්තු ගැන තොරතුරු ලබා ගන්න පත්තර වටිනා ප්‍රභවයක් වෙන අතරේ cold calling කියන්නේ මොකද්ද කියලා පස්සට විස්තර කරනවා. cold calling is වෙනවා another source තවත් ප්‍රභවයක් වෙනවා. හරි. තවත් ප්‍රභවයක් වෙනවලු a person පුජ්‍යලයකට මොන පුජ්‍යලයේද? interested in උනන්දුවක් දක්වන පුජ්‍යලයකට. කුමකටද? working වැඩ කිරීමට. කොහෙද? in an organization. ඇයි an එකට පස්සේ නාමපදයක් එන්න ඕන. article එකට පස්සේ නාමපදයක්. මෙතන adjective එකක් නැහැ දීලා නැහැ. an organization.
සංවිධානයක නිකම්ම එනවනේ උත්තරේ. number 5 organization. can explore. පුළුවන් explore කියන්නේ ගවේෂණය කරන්න. explore ගවේෂණය කරනවා. හරි. එහෙනම් call calling කියන එක තවත් ප්‍රභවයක් වෙනවලු. සංවිධානයක වැඩ කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයෙක්ට ගවේෂණය කරන්න පුළුවන්. සංවිධානයක වැඩ කරන්න කැමැත්තක් දක්වන උනන්දුවක් දක්වන පුද්ගලයෙක්ට යට ගවේෂණය කරන්න පුළුවන් තවත් ප්‍රභවයක් වෙනවලු call calling කියන දේ. බලමු මොකද call calling කියන්නේ කියලා. This is the process. This කියන්නේ මේක, is කියන්නේ වෙනවා. මේක වෙනවා the process. ක්‍රියාවලිය. ක්‍රියාවලිය වෙනවා. මොන ක්‍රියාවලියද? බලන්න off එකට පෙරපසු නාම පද. call කියන්නේ ක්‍රියාපදයක්. ing දාලා noun එකක් කළා. gerund එක හැදුවා. calling over the phone. phone එකෙන් කතා කරනවාට කියන්නේ calling over the phone කියලා. phone එක උඩ ඉඳන් කතා කරනව නෙමෙයි. over the phone කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් මේක තමයි phone එකෙන් කතා කිරීමේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් ඊමේල් කිරීමේ ක්‍රියාවලිය. එහෙමත් නැත්නම් උත්තරේ එනවනේ personally visiting කියලා ඇයි වෙන්නේ කියලා මම කියන්නම්. හේතුව කියන්න උත්තරේ personally visiting. ඒ කියන්නේ පෞද්ගලිකව visit කරන එක. හරි. ඒ අදාළ ආයතනයට යන එක. personally visiting a company. personally තමයි උත්තරේ. ඇයි වෙන්නේ කියලා මම කියන්නම්. පෞද්ගලිකව personally visiting යන එක සමාගමට company එකට seeking a job. රැකියාවක් හොයාගෙන. seeking කියන්නේ හොයාගෙන a job රැකියාවක්. හරි. එහෙනම් මොකද call calling කියන්නේ? එක call එකකින් කතා කරනවා ඒ අදාළ company එකට, නැත්නම් email කරනවා, නැත්නම් පෞද්ගලිකව ඒ company එකට ගිහිල්ලා මට job එක සම්බන්ධයෙන් මට අවශ්‍ය job එක සම්බන්ධයෙන් vacancies තියෙනවද කියලා කතා කරනවා. ඒකට තමයි call calling කියලා කියන්නේ. ඒ විදිහට job එක හොයාගන්න පුළුවන්. හරි. ඇයි මේ personally visiting ආවේ? හරි. කාට හරි කියන්න පුළුවන්ද ඇයි එහෙම උනේ කියලා? personally ආවේ ඇයි? ඒක මම පැහැදිලි කරන්නම් ඇයි එහෙම උනේ කියලා. visiting කියන්නේ මොකද්ද? මෙයා gerund එකක්. හරි මෙයාට කියනවා gerund එකක් කියලා ing දැම්මා. ඒ කියන්නේ කිසියම් ස්ථානයකට යාම. සාමාන්‍යයෙන් නම් මේක අපි නාමපදයක් කියලා ගන්න නිසා ඒ නාමපදේ විස්තර කරන්න එන්න ඕන. නාම විශේෂණයක් personal වගේ එකක් තමයි එන්න ඕන. ඇයි adjective එකක් තමයි ගන්න ඕන නාමපදේ විස්තර කරන්න. ඇයි මේක මෙතන අරන් තියෙන ක්‍රියා විශේෂණයක් adverb එක අරන් තියෙන්නේ ඇයි? personally කියන්නේ adverb එක. මෙහෙම දෙයක් තියෙනවා ඉංග්‍රීසි වල තව හොඳට grammar ඉගෙන ගනිද්දී ඒකට පැහැදිලි කරනවා. හොඳ grammar පොත්වල තියෙනවා. මේ gerund එකට මෙයා නාමපදයක් බව ඇත්ත. හැබැයි මෙයා ක්‍රියාපදයකින් හැදුන නිසා මෙයා ළඟ ක්‍රියාපදයක ගතිගුණක් තියෙනවා. මෙතෙන්දී ක්‍රියාව අපිට highlight කරන්න ඕන නම් මෙයා ක්‍රියාපදයක් කියලා හිතලා ක්‍රියාපදේ විස්තර කරන ක්‍රියා විශේෂණයක් දාන්න පුළුවන්. ඒකයි එතන theory එක තියෙන්නේ. ඒතර මෙතෙන්දී අපි හිතලා තියෙන්නේ මෙයා verb එකක් කියලා. noun එකක් බව ඇත්ත. මෙතෙන්දී මෙයාගේ verb එකේ ගතිගුණ ඉස්මතු කරනවා. මෙයා ක්‍රියාපදයක් කියලා හිතලා ක්‍රියාපදේ highlight කරන ක්‍රියා විශේෂණයක් දාලා තියෙනවා. ඒකයි personally visiting කියලා අරන් තියෙන්නේ. හරි. visiting කියන්නේ ක්‍රියාපදයක් කියලා හිතලා ක්‍රියාපදයේ ගතිගුණ ඉස්මතු කරන්න adverb එකක් දැම්ම ක්‍රියාපදේ විස්තර කරන්න. ඒ කියන්නේ ඒ ක්‍රියාව highlight කරනවා. හරි. ඒකට මම උදාහරණයක් දෙන්නම් තව. හරි. චුට්ටක් ඔතනම ලියා ගන්න ඕගොල්ලෝ. මේ වගේ අවස්ථා තියෙනවා ඉංග්‍රීසි වල. හරි. reading කියන්නේ මොකද්ද? කියවීම. reading කියන්නේ කියවීම. හරි. මේක සාමාන්‍ය gerund එකක්. ඒ කියන්නේ නාමපදයක් මෙතෙන්දී. සෙමින් කියවීම. නාමපදේ විස්තර කරනවා නම් අපිට දාන්න පුළුවන් slow reading කියලා. හරි. තව එකක් දාමු. slow and careful reading. සෙමින් සහ පරිස්සම් කියවීම. slow කියන්නේ සෙමින්, careful පරිස්සම්. මේ දෙකම නාම විශේෂණ adjectives. එහෙනම් ඒ නාම විශේෂණ වලින් නාමපද විස්තර කරලා එතෙන්දී හරියට. හරි. slow and careful reading. මේකත් හරි. reading කියවීම slowly and carefully.
මේකත් හරි. හරි. එතකොට මෙතෙන්දී slowly කියන්නේ ly ආවොත් sorry adverb එකක්. ක්‍රියා විශේෂණයක්. නාම විශේෂණයක් නෙමෙයි. carefully කියන්නේ ක්‍රියා විශේෂණයක් adverb එකක්. මෙතෙන්දිත් වෙලා තියෙන්නේ මෙයාගේ ක්‍රියාව ඉස්මතු කරන්නේ මෙයා verb එකක් විදිහට ඉදලා තියෙනවා. අතම ගත්තොත් මෙයා gerund එකක්. මෙයා ක්‍රියාපදයක් විදිහට ඉදලා adverbs වලින් විස්තර කරනවා මෙයා. එහෙනම් මතක තියාගන්න gerund එකක් තීරක තමයි මෙතෙන්දී gerund එකක්. ing ආපු ක්‍රියාපදයක් නාම විශේෂණයකින් විස්තර කරන්නත් පුළුවන්. බොහෝ විට නාම විශේෂණයකින් විස්තර වෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ක්‍රියා විශේෂණ වලින් විස්තර කරන්නත් පුළුවන්. ඒකයි තීරක. හරි. හරි සිලබස් එක මේවා කියලා දෙන්න කියලා නැහැ. ඒ වුණාට ඉතින් පාස් පේපර්ස් කරද්දී ඔයගොල්ලන්ට හිතෙන්න ඕනේ ඇයි මෙහෙම ආවේ කියලා. ඕන වෙනවා ඉතින්. හරි. මතක තියාගන්න gerund එක adjective එකකින් විස්තර කරන්නත් පුළුවන්, adverb එකකින් විස්තර කරන්නත් පුළුවන්. අර සමහර සංයෝග තියෙනවානේ ආම්ලික ගුණය වගේම භාෂ්මික ගුණයක් තියෙනවා. මේකත් ඒ වගේ තමයි verb එකේ ගුණය වගේම noun එකේ ගුණයක් තියෙනවා gerund එකට. අයියා මුලින් හිටිය ක්‍රියාපදයක් විදිහට. හරි ටෙස්ට් 11 එකට එන්නේ 11 වෙනි ප්‍රශ්නේ. ටෙස්ට් 11. හරි fill in the blanks හිස් තැන් පුරවන්න using පාවිච්චි කරමින් the correct form of the verb given within brackets. වරහන් ඇතුලේ දීලා තියෙන ක්‍රියාපදේ නිවැරදි ස්වරූපය පාවිච්චි කරලා හිස් තැන් පුරවන්නලු. some verb forms සමහර ක්‍රියාපදවල ස්වරූප වලට have තියෙනවා more than one word එක වචනයට වඩා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ එක වචනයට වඩා තියෙනවා කියන්නේ? අපි හිතමු give කියලා තියෙනවා කියලා. is giving has given අර has වගේ helping verbs දාන්න පුළුවන් කියලා මේ කියන්නේ. පළවෙනි එක වෙනුවෙන් කරලා තියෙන්නේ. හරි බලමු අපි. Mr. පියසේන මහත්තයා writes පදිනවා පියසේන එක වචන right එකට s ආවා. his bicycle ඔහුගේ බයිසිකලේ පදිනවා. දැන් බයිසිකලය drive කරනවා කියලා කියන්නේ හරි. පදිනවා. අශ්වයෙක් පදිනවා. rides. ride a horse. හරි. පියසේන එක වචනේ නිසා s දැම්මා. හරි. Mr. පියසේන ඔහුගේ බයිසිකලේ පදිනවා to work වැඩට every day හැමදාම. tense එක මොකද්ද? simple present tense පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවක් habitual action. හරි හේතු දෙකකින් අපිට අල්ල ගන්න පුළුවන්. හරි. දැන් හිතන්න rights කියන එක තිබුණ නැහැ කියලා එහෙනම් කොහොමද tense එක අල්ලගන්නේ? every day කියලා තියෙනවා. හැමදාම. එහෙනම් පුරුද්දක්. එහෙනම් rights simple present. every day තියෙනවා. එකකින් අඳුරගත්ත simple present කියලා. simple present නම් උත්තරේ rights. හරි. පියසේන මහත්තයා ඔහුගේ බයිසිකලෙන් හැමදාම වැඩට යනවා. ඔහුගේ බයිසිකලේ පැදගෙන හැමදාම වැඩට යනවා. even on rainy days. even කියන්නේ පවා. on rainy days වැසි දවස්වල පවා. days කියන්නේ දවස්නේ. අනිවාර්යෙන් ඉස්සරහට on දාන්න ඕන. සර් මයික් ඕෆ් වෙලා. හරි කොතෙන්ද නතර වුනේ? නතර වෙන තැන කියන්න මට. නතර වෙන තැන කියන්න මම එතන කියනවා. කොතනද මම නතර කළේ? ඒ කියන්නේ මයික් එක නතර වුනේ කොයි තැනද? තැන කියන්නේ? නතර කරපු තැන? සර් අර he has කියලා තියෙන්නේ. he has. හරි. හොඳයි. සමහරට චුට්ටක් සිග්නල් අඩුකමක් ආවොත් එහෙම වෙන්න පුළුවන්. හරි. he has loved. ඔහු fiber තියෙන්නේ මොනවද දන්නේ නැති fiber උනාට. he has loved. ඔහු ආස කරලා තියෙනවා බයික්ස් වලට ever since සිට අකණ්ඩව. හරි. කවදිනද මෙයා බයික්ස් වලට ආස කරලා තියෙන්නේ? he ඔහු මොකද උත්තරේ? passive voice නේද උතන? ඔහුට දුන්නා බයික් එකක්. ඔහුගේ ප්‍රථම බයිසිකලේ ඔහුට දුන්නා. එහෙනම් ඔහුට දුන්නා කියන්නේ simple past passive voice නේ.
simple past passive voice. එහෙනම් එන්න ඕන was given. තේරෙනවද ඇයි was given ආවේ? ඔහුටනේ බයිසිකලේ දෙන්නේ වෙනත් කෙනෙක්. ඔහු තමයි කර්මය. ඔහුට දුන්නා. He was given. Simple past passive voice. was එක past participle. His first bicycle. ඔහුගේ ප්‍රථම බයිසිකලේ කවුරු විසින්ද? By his father. ඔහුගේ තාත්තා විසින්. By විසින්. ඔන්න කතෘ වෙනවා අන්තිමට. තාත්තා තමයි කතෘ. හරි. He was given. ඔහුට දුන්නා. He කියන්නේ කර්මය, ඒ කියන්නේ passive. මේ අතීතේනේ දුන්නේ. On his 5th birthday. අතීතයේ දවසක්. එහෙනම් tense එක simple past. හරි. එහෙනම් ඔහුට දුන්න දවසේ සිට ඔහුගේ ප්‍රථම බයිසිකලේ ඔහුගේ තාත්තා විසින් ඔහුගේ 5 වෙනි උපන්දිනයේ දවසේ බර්ත්ඩේ වලට කලිනුත් on දාලා තියෙනවා. හරි. එතන මේ වාක්‍යයේ තේරුම ඔහුගේ තාත්තා ඔහුට එයාගේ ප්‍රථම බයිසිකලේ 5 වෙනි උපන්දිනයේ දවසේ දුන්නා. එදා සිට අකණ්ඩව එයා බයික්ස් වලට ආස කරලා තියෙනවා. හරි. අර ඔහුට දුන්න නිසා he was given. හරි. ඊට පස්සේ බලන්න when he becomes කියන්නේ බවට පත් වෙනවා. 50 years old අවුරුදු 50ක් බවට පත් වෙනවා. this year මේ අවුරුද්දේ මේ අවුරුද්දේ යාට වයස 50ක් පිරෙනවා. තාම වෙලාද? මතක තියාගන්න තාම 50 වෙලාද? when එකට පස්සේ නැත්නම් when after before while වගේ conjunctions කාලය හා සම්බන්ධ conjunctions වලට පස්සේ තියෙන්නේ present tense නම් එක theory එකක්. තියෙන්නේ present tense නම් මේකෙන් අදහස් වෙන්නේ අනාගතේ. මේ present tense තියෙන්නේ when එකට පස්සේ present tense තියෙන්නේ simple present. එහෙනම් මේකෙන් අදහස් වෙන්නේ future අනාගතේ. තාම වෙලා නැහැ. එහෙනම් අනාගතය ගැන මේ කියන්නේ. හරි. ඒ කතා කරන්නේ අනාගතය ගැන. හරි. When he becomes 50 years old this year. ඔහුට මේ අවුරුද්දේ වයස අවුරුදු 50ක් පිරෙන විට තාම වෙලා නැහැ. එහෙම වුණාට පස්සේ වෙන විට ඉස්සරහට තමයි පිරෙන්නේ. බර්ත්ඩේ එක තව මාස දෙක තුනකින් තමයි එන්න තියෙන්නේ. 50 වෙනි උපන්දිනේ. He ඔහු blank a bicycle එක for 45 years. අවුරුදු 45ක් තිස්සේ. හරි. අවුරුදු 5 දී යාට ප්‍රථම බයිසිකලේ හම්බුණානේ. දැන් එයාගේ වයස 50 පිරෙන්නයි තියෙන තව පොඩ්ඩ මාස දෙක තුනකින්. එහෙනම් 45ක් අවුරුදු 45ක් තිස්සේ අනාගතයේ කිසියම් මොහොතක් වන විට කිසියම් ක්‍රියාවක් කිසියම් කාලයක් තිස්සේ කරමින් ඉඳලා තියෙන්නේ. අවුරුදු 5 දී බයික්ස් පදින පටන් ගත්තා. ඒ ක්‍රියාව අවුරුදු 50 වෙද්දී අවුරුදු 45ක් තිස්සේ කර ඉඳලා තියෙන්නේ. අතීතයේ ක්‍රියාව පටන් ගත්තා. බයික් පදින ක්‍රියාව අවුරුදු 50 වෙද්දී අනාගතයේ කිසියම් දවසක් වෙද්දී බයික් පදින ක්‍රියාව අවුරුදු 45ක් තිස්සේ කර ඉඳලා තියෙවි. එතනින් එහාට තේර කරන්න පුළුවන්. මොකද්ද මේ අදහස? future perfect continuous කියලා යන්නත් පුළුවන්. වඩා හොඳයි future perfect continuous. ඒ duration එකකුත් තියෙනවා. he will have been riding කියලා යන්නත් පුළුවන්. වඩා හොඳ උත්තරේ ඒක. future perfect continuous මතකද? will have එක been දැම්මා. verb එකට ing දැම්මා. පදිමින් been කියන්නේ ඉඳලා will have කියන්නේ තියෙවි. මේක වැඩි පාවිච්චි කරන අඩුයි. ඒක මම අතෙන්ද කියන්න කියන been ගැන කතා කරද්දී පදිමින් ඉඳලා තියෙවි. tense එක අපි කරලා තියෙනවා පන්තියේ. future perfect continuous පාවිච්චි කරන්නේ අනාගතයේ කිසියම් මොහොතක් වෙද්දී ක්‍රියාවක් කර ඉඳීවි. අවුරුදු 50 වෙද්දී බයික් පදිමින් ඉඳීවි. අපි කියනවා කොච්චර කාලයක් තිස්සේද කියලා. අවුරුදු 45ක් තිස්සේ පදිමින් ඉඳීවි. දැන් ඉඳලා තියෙවි. එතන එහාට තේර පදින්න පුළුවන්. හරි. වඩා හොඳ උත්තරේ will have been riding. හැබැයි උතන future perfect දාන්නත් පුළුවන්. පැදලා තියෙවි කියන්නත් පුළුවන්. will have ridden. will have එක past participle. හොඳ උත්තරේ මේක හැබැයි. ridden කියන්නේ පැදලා, will have කියන්නේ තියෙවි. අවුරුදු 50ක් වෙද්දී අවුරුදු 45ක් පැදලා තියෙවි. හරි 50ට 45 පිරෙනවනේ. 45ක් පැදලා තියෙවි කියලා කියන්නත් පුළුවන්. පැදලා තියෙවි. හරි. හොඳම ග්‍රැමර් වල කාල පරිච්ඡේදයක් තියෙන නිසා වඩා හොඳ උත්තරේ will have been riding. හරි. තේරුණානේ එහෙනම්? මේ අවුරුද්දේ ඔහුට වයස අවුරුදු 50ක් වෙද්දී
එයා අවුරුදු 45ක් තිස්සේ බයිසිකල් පදිමින් ඉඳලා තියෙවි. හරි. sometimes සමහර වෙලාවට people ask මිනිස්සු අහනවා. sometimes කියන තරුවක් දාගන්න sometimes තියෙනවා නම් ඒක බොහෝ විට simple present කියලා ලියගන්න tense එක simple present. සමහර වෙලාවට මිනිස්සු අහනවා people ask කාගෙන්ද? Mr. පියසේන. පියසේන මහත්තයාගෙන් why? why කියන්නේ මෙතන ඇයිද කියලා හේතුව අහන්නේ. why එකට පස්සේ do හරි does හරි නැත්තම් දැන් did වගේ helping verb එකක් නැත්තම් has have වගේ නැත්තම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. why කියන්නේ හේතුව. නැත්තම් ඇයිද කියලා ඇයි නෙමෙයි. සමහර වෙලාවට මිනිස්සු අහනවා Mr. පියසේනගෙන් ඇයිද කියලා he ඔහු මොකද්ද? tense එක simple present. එහෙනම් use කියන්නේ පාවිච්චි කරනවා not තියනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්නේ නැත්තේ ඇයිද කියලා. හරි. simple present negative form කොහොමද හදන්නේ? does not use. උත්තරේ එන්න ඕන does not use. ඕනම simple present වාක්‍යයක් negative කරන්නේ do not හරි does not හරි දානවා. හරි. he කියන්නේ ඒක වචනනේ. ඒක නිසා දාන්නේ does not. බහුව වචන නම් do not. does not දාපු ගමන් use එක s දාන්නේ නැහැ. කවදාකවත් වාක්‍යයේ does තියෙනවා නම් he ඒක වචන උනා කියලා මෙතන s දාන්නේ නැහැ. does දාපු ගමන් s ඉවත් වෙනවා. so does not use තමයි උත්තරේ. හරි. සමහර වෙලාවට මිනිස්සු Mr. පියසේනගෙන් අහනවා ඇයි ඔහු කාර් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. ඔහු කාර් එකක් පාවිච්චි නොකිරීමට හේතුව අහනවා. එතකොට එයා කියනවා උත්තර දෙනවා මෙහෙම. I'm not sure. මට විශ්වාස නැහැ. එයාටත් sure නැහැ. ඇයි පාවිච්චි කරන්නේ නැත්තේ කියලා එයාට විශ්වාස නැහැ. I'm not sure කියලා උත්තර දෙනවා. the direct speech. ඒ අවස්ථාවේම කියන දේ. ඒකයි මේ present tense එකෙන් කියලා තියෙන්නේ. he says ඔහු කියනවා මෙහෙම in a car කාර් එකක් ඇතුලේ I do not get මට ලැබෙන්නේ නැහැ the feel දැනීම හැඟීම මොකේ හැඟීමද මොකේ දැනීමද of the wind සුළඟේ හැඟීම සුළඟේ දැනීම or the sun එතන sun කියන්නේ අවුවේ දැනීම on my face මගේ මුහුණ මත කාර් එකක් ඇතුලේ යනකොට සුළඟ සහ අවුව මගේ මූණට වදින්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. ඒ ෆීලින් එක දැනෙන්නේ. ඒක නිසා එයා ආසයි අවුවේ හුලං වැඩි බයිසිකල් එක පදින්න. කාර් එක යන්නේ නැතුව. හරි ඊට පස්සේ කියනවා when විට I am හරි ලේසි. I am ආවනම් අනිවාර්යෙන් am is ආයක verb එකට ing දාන්නම ඕන. present එක active voice නා. ඒතර tense එක present continuous. when I am working in my office working ඒක දන්නවනේ ඉතින් ලේසි. am is ආයක verb එකට අනිවාර්යෙන් ing දානවා present continuous. when කියන්නේ විට I am working කියන්නේ I කියන්නේ මම am කියන්නේ ඉන්නවා working කියන්නේ වැඩ කරමින් ඉන්නවා. when I am working මම වැඩ කරමින් ඉන්න විට when කියන්නේ විට මම වැඩ කරමින් ඉන්න විට in my office මගේ ඔෆිස් එකේ කාර්යාලයේ I have to sit have to කියන්නේ කරන්න වෙනවා. I have to sit මට වාඩි වෙලා ඉන්න වෙනවා. ඉන්න සිද්ධ වෙනවා. මට වාඩි වෙලා ඉන්න වෙනවා. එතනනේ have to ඒ දේ කරන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. හරි. ඔෆිස් එක ඇතුලේ මම වැඩ කර ඉන්නකොට මට වාඩි වෙලා ඉන්න වෙනවා. inside a room කාමරයක් ඇතුලේ for about 8 hours of the day 8 hours of the day දවසින් පැය 8ක් 4 කියන්නේ තිස්සේ about කියන්නේ විතර 4 තිස්සේ about විතර හරි දවසින් පැය 8ක් විතර තිස්සේ ආසන්න වශයෙන් පැය 8ක් තිස්සේ රූම් එකක් ඇතුලේ වාඩි වෙලා ඉන්න වෙනවා. එතකොට හුලං වදින්නේ නැහැ, අවුව වදින්නේ නැහැ. so එම නිසා I prefer මම වඩා කැමති. prefer කියන්නේ වඩා කැමති. හරි. නීතියක් තියෙනවා. prefer එකට පස්සේ අනිවාර්යෙන් ing දාන්න ඕන කියලා verb එකට. හරි. හැබැයි ඒ නීතිය එච්චර ඔයගලගේ වයසදී ගණන් ගන්නෙත් නැහැ සමහර ලාවට. ඒක නිසා to write කියලා කියන්නත් පුළුවන්. වඩා හොඳ උත්තරේ riding. හරිම උත්තරේ riding.
එම නිසා මම වඩා කැමති riding පැදීමට. to ride කියන එකත් එච්චර හොඳ උත්තරයක් නෙමෙයි එක. ඇත්තටම ගත්තොත් ඒක වැරදි. ඉස්සරහට යනකොට ඇඩ්වාන්ස් ග්‍රැමර් වලදී ඒක වැරදි. riding තමයි හරි උත්තරේ. එම නිසා මම කැමති පැදීමට my bike මගේ බයිසිකලේ to work වැඩට යද්දි පදින්න ආසයි. and feel the wind on my face අර සුළඟේ සංවේදනය මගේ මුහුණට දැනෙනවා. ඒක විඳින්න. ඒ දැනීම විඳින්න මම ආසයි. හුලං වදින්න මම ආසයි බයිසිකල් පැදලා. rather than කියන්නේ මේකට වඩා. rather than මේකට වඩා driving a car කාර් එක drive කරනවට වඩා. ඔන්න උතරම උත්තරේ තියෙනවා. rather than driving කියලා තියෙනවා. හරි. rather than driving a car කියලා තියෙනවා. කාර් එකක් drive කිරීමට වඩා. එන අතනත් එනවා ing. හරි. එන කාර් එකක් drive කරනවට වඩා මම වඩා කැමති බයික් එකක් පදින්න වැඩට යද්දී. හරි. rather than එකට මම උදාහරණ කිහිපයක් දෙන්නම්. ඒක පොඩ්ඩක් ලියා ගන්න. එතකොට අදට පාඩම ඉවරයි. හරි. චුට්ටක් ඔයගොල්ලෝ grammar පොත ගන්න. Take your grammar book now. grammar පොත ගන්න. හරි. මේ වගේ දෙයක් කොහොමද කියලා ලියගන්න පොඩි මාතෘකාවක් rather than කියන. rather than කියන එක පාවිච්චි කරනවා අපි would එකත් එක්ක. would එකත් එක්ක එක දෙයකට වඩා මේ දේ හොඳයි කියන්නේ. කියන්නේ choices දෙකක් තියෙනවා. තෝරා ගැනීම දෙකක් තියෙනවා. ඒකට වඩා මේක හොඳයි. හරි. හරි කොහොමද කියන්නේ? මට එළියට යනවට වඩා ගෙදර ඉන්න එක හොඳයි. මේ දවස්වල එළියට යනවට වඩා ගෙදර ඉන්න එක හොඳයි. ගියොත් පොලිසියෙන් අල්ලනවා, කොවිඩ් හැදෙන්නත් පුළුවන්. ඒ නිසා ගෙදර ඉන්න එක හොඳයි. I would stay at home. මම රැඳී ඉන්නවා at home ගෙදර. rather than මේකට වඩා go out එළියට යනවට වඩා. I would stay at home. तर මේකට තමයි මම කැමති. වැඩිපුර කැමති. rather than go out එළියට යනවට වඩා. මට එළියට යනවට වඩා ගෙදර ඉන්න එක හොඳයි. ලියන්න ගන්න. I would stay at home rather than go out. මේ දවස්වල නම් these days. මේ දවස්වල these days. හරි. මට පොත් කියවන එක හොඳයි ටීවී බලනවට වඩා. කොහොමද කියන්නේ? I would read books rather than watch TV. හරි. ඕන්න මේ rather කියන එක මෙතෙන්ට ගන්නත් පුළුවන්. ක්‍රම දෙකම හරි. අපි එහෙම ලියමු. I would rather read books. මට පොත් කියවන එක හොඳයි. than watch TV. TV බලනවට වඩා. I would rather read books. මට පොත් කියවන එක හොඳයි than watch TV. TV බලනවට වඩා. හරි. ඔහු මගේ සහෝදරයාගේ යාළුවා මට වඩා. කොහොමද කියන්නේ? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා. එයා මගේත් යාළුවා, මගේ සහෝදරයාගේත් යාළුවා. හැබැයි මට වඩා මගේ බ්‍රදර්ගේ යාළුවා. ඒ වගේ දෙයක් කියන්න පුළුවන් rather than පාවිච්චි කරලා. He is my ඔහු වෙනවා my මගේ brother's friend සහෝදරයාගේ යාළුවා. ඔහු වෙනවා මගේ සහෝදරයාගේ යාළුවා rather than mine මගේ යාළුවට වඩා. then කියන්නේ මගේ එක්කෙනා මගේ යාළුවා. sorry mine කියන්නේ මගේ යාළුවා. හරි. He is my brother's friend. ඔහු මගේ යාළුවා, ඔහු මගේ සහෝදරයාගේ යාළුවා වෙන rather than mine මගේ යාළුවට වඩා. කියන්නේ මට වඩා යාළුකම තියෙන්නේ මගේ brother එක්ක.
හරි. රාද කියන එකේ තවත් තේරුමක් තියෙනවා පොඩ්ඩක් තරමක් කියන තේරුම. මට තරමක් සැකයි ඔහු පාටිකට එයිද කියලා. ඒ වගේ දෙයක් කොහොමද කියන්නේ? මට තරමක් සැකයි. මේක වෙනස් තේරුමක්. පොඩ්ඩක් අරුවක් දාන්න. I rather doubt. doubt කියන්නේ සැකයි. rather කියන්නේ තරමක්. මට තරමක් සැකයි. I rather doubt. මේ B එක silent. හරි doubt කියලා කියන්නේ B එක සද්ද කරන්නේ නැහැ. I rather doubt. මට තරමක් සැකයි. He will come to the party. whether කියලා දාන්නත් පුළුවන් නොදා ලියන්නත් පුළුවන් දෙකම හරි. whether කියන්නේ කියලා එක දාන එක අත්‍යවශ්‍ය නැහැ. ඒ අදහස තියෙනවා. I rather doubt. මට තරමක් සැකයි. He will come. ඔහු එයිද කියලා. මොකටද? to the party. party එකට. හරි. රාද කියන එකේ තරමක් කියන තේරුමත් ඔතන තියෙනවා. හරි මේ කලින් ආපු වචන නැවත නැවත රිපීට් වෙන එකයි මේ දෙන්නේ. එන්න පුළුවන් ඉස්සරහට. හරි. ඇය උත්තර දුන්නා. She answered. ඇය උත්තර දුන්නා. rather sleepily. sleepily කියන්නේ නිදිමත කමින්. rather sleepily. තරමක් නිදිමතේ. She answered rather sleepily. තරමක් නිදිමතෙන් උත්තර දුන්නා. sleepily කියන්නේ adverb එකක්. උත්තර දුන්නා කියන ක්‍රියාපදේ විස්තර කරන නිසා මෙයා ක්‍රියා විශේෂණයක්. rather sleepily. තරමක් නිදිමතෙන්. හරි. හරි. ඒතර ඔය ටික තමයි අපි එදා කළේ ගිය සතියේ. මේ පේපර් එකේ ඉතිරි කොටස් ටික කරන්න. හරි. ඔය පේපර් එකේ ඉතිරි කොටස් ටික කරන්න 2012 පේපර් එකේ මම graph එකක් මට කරන්න කියලා කිව්වා මේකම ඉල්ලීමක් කළා. ඒක නිසා මම graph එකක් කරනවා. කලින් papers දෙකක graph සහ අර table එක මගේ අරුණා. ඒකත් මම කරන්නම්. හරි. හොඳට වැඩ කරන්න මේ දවස්වල. හරි. එහෙනම් ඔය B verbs කියන පාඩම ගොඩක් වැදගත්. ඒක හොඳට පාඩම් කරගන්න. ඉතිරි කොටස මම ඊළඟ සතියේ කරනවා. හරි. let's wind up. අයබෝවන් බුසර්ණයි. Thank you, sir. හරි වෙල්කම්.